මං හිතනවා හැමෝටම මාව ඇහෙනවැති කියලා. ඉතින් අද අපි කතා කරන්නේ කෙමිස්ට්‍රි පාඩමක්. මේක අයිති වෙන්නේ කෙමිස්ට්‍රි වලට. තාක්ෂණික දියුණුව සහ පාරිසරික සමතුලිතතාව තමයි අපේ පාඩමේ නම. ඉතින් ඔයාලට වාගේ පේපර් එකේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් කොටසක්. ටිකක් හිතුවොත් ඔයාලට මේ කොටස ලියා ගන්න පුළුවන්. ඉතින් හැබැයි ඔයාලට හිතන්න පුළුවන් වෙන්න ඕන. අපි මොකක් හරි දෙයක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අපිට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ ඔයාට මේක ගැන සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕන. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය වගේ යොමු කරන්නේ කටපාඩමෙන් උත්තර ලියනවටත් වඩා කල්පනා කරලා අලුත් විදියට හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන ප්‍රශ්නයක් තමයි වගෙන් අහන්නේ. හරි, අපි යමු එහෙනම් පාඩමට. මුලින්ම ඔයා මේ පාඩමේදී ඉගෙන ගන්න ඕන පරිසරය ගැන අපි කතා කරන්නේ. පරිසරය ගැන කතා කරනකොට මුලින්ම ඔයා ඉගෙන ගන්න ඕන දෙයක් තමයි පරිසරය කියන්නේ මොකක්ද? අපි මෙතන මම ලියලා ටයිප් කරලා තියෙනවා පරිසරය යනු සියලු ජීවීන් ඔවුන් ජීවත් වන වටපිටාව සහ ජීවීන් අතර සිදුවන අන්තර්ක්‍රියාවේ මෙහිදී ජීවීන් පරිසරය සමග අන්තර්ක්‍රියා කරමින් ශක්තිය හා පදාර්ථය හොමාරු කරගනී කියලා ටිකක් දිග සංකීර්ණ නෑ වගේ. හැබැයි කමන්නේ ඔයාලට සංකීර්ණයි වගේ හිතෙන්න පුළුවන්. මම මේ ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා. දැන් අපි කියන්නේ පරිසරය කියන්නේ ජීවීන් නිතරම අන්තර්ක්‍රියා කරගන්නවා. ඒක මොකක් හෝ හේතුවකට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ ශක්තිය සහ පදාර්ථය හුමාරු කරගන්න මම මේ කියන කතාවට ඉස්සරහට තේරෙයි. හරිද? දැන් මම මේක විස්තර කරන්න යන්නේ නැහැ. සර් මේකේ ටියුට් එකක් තියෙනවද කියලා අහලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් ගෲප් වල සහ ගොඩක් වෙබ්සයිට්ස් වල මම හදපු PDF එකක් ෂෙයා වෙනවා මගේ නමත් එක්කම ඇති. මං ඒක අවුලක් නැහැ. මං ඒක දෙන්නම් ඔයගලන්ට. හරිද? ඉතින් ඒ PDF එකේ තියෙනව නෙමෙයි මං කියා දෙන ඊට වෙනස් දේවල්. ඉතින් ඔයාගේ ගුරුවත් පොතට අනුකූලව ඒ PDF එකේ තියෙනවා දේවල් ටිකක්. ඉතින් අද පාඩම මම පෙන්නුවා කලින් තාක්ෂණික දියුණුව සහ පාරිසරික සමතුලිතතාව. ඉතින් මේක ලකුණු ගන්න පුළුවන් පාඩමක්, ගොඩක් ලේසි පාඩමක්. හැබැයි ඔයා මේක හරියට ඔලුවට දාගන්න ඕන. හරි, මුලින්ම අපි බලමු පරිසර වර්ගීකරණය කොහොමද සිද්ධ කරන්න කියලා. මේ පරිසර වර්ගීකරණය කිව්වට පස්සේ ලොකු පරාසයකට මේක දිව ගියත් අපේ සිලබස් එක අනුකූලව පරිසර වර්ගීකරණය අපි කොටස් 4කට සිද්ධ කරනවා. මට පොඩි අවුලක් තියෙන මෙතන ගුරුවත් පොතේ මේ ගුරුවත් පොත හදපු මම දන්නේ කවුද හදලා තින්නේ කියලා. ඒක මොකද මේ පරිසර වර්ගීකරණය අපේ කොටස් 4කට සීමා වෙන්න බැරි නිසා හරි කමන්නේ අපි කොහොමත් ගුරුවත් පොතට අනුකූලව මේ වැඩේ කරමු. අපි ගුරුවත් පොතට අනුකූලව පරිසර වර්ගීකරණය කොටස් 4යි. ජලගෝලය, ශිලාගෝලය, වායුගෝලය සහ ජෛවගෝලය. ඉතින් දන්නා ජලගෝලය කියන්නේ ඒක ඕන පොඩි ළමෙක්ට තේරෙනවා. ජලගෝලය කියන්නේ මොකද්ද කියලා. ජලය හා ඒ ආශ්‍රිත පරිසරයේ ලේසි දෙයක්. ශිලාගෝලය කියන්නේ පස, පාෂාණ, khනිජ. ශිලා කිව්වට පස්සේ අපිට හිතෙන නිකන් ගලක් වගේ හැඟීමක් එනවනේ ශිලා කිව්වට පස්සේ. ශිලා කියන්නේ ඒක දන්නවනේ ඉතින්. වායුගෝලය කියන්නේ ඉතින් දන්නවනේ මොකද්ද කියලා. පෘථිවි පෘෂ්ඨය වටා ආවරණයක් ලෙස පවතින වායු ආශ්‍රිත පරතරය. ඉතින් ජෛවගෝලය මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. සමහර කට්ටිය මේක දන්නව ඇති. හැබැයි නොදන්න කට්ටියත් ඇති. සියලුම ජීවීන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අයත් වෙන පරිසරයට අපි කියන ජෛවගෝලය කියලා. සියලුම ජීවීන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මේ ජීවීන් ඉන්න ඒකට කියන ජීවීන් ජීවත් වෙන යම් හිතන්න ජලයේ ජීවීන් ජීවත් වෙනවා. එතකොට ජලගෝලයේ යම් කිසි ප්‍රමාණයක් ශිලා ජෛවගෝලයට අයිති. හිතන්න උදාහරණයක් විදිහට මුහුදේ මාළු ඉන්න ප්‍රදේශය මොකක් හරි සත්තු ඉන්න ප්‍රදේශයක් අපිට ජෛවගෝලයක් කියලා ගන්න පුළුවන්. සියලුම ජීවීන් සහ ජීව ක්‍රියාකාරකම් සිද්ධ වෙන කොටසක්. හරිද? දැන් අපි උදාහරණයක් ගත්තට පස්සේ වායුගෝලෙත් ජෛවගෝලයේ කොටසක් තියෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට වායුගෝලයේ උකුස්සේ පියාඹනවා. එතේ උකුස්ස පියාඹන කොටස ජෛවගෝලයට අපිට සලකන්න පුළුවන්. හරිද? ඉතින් අපි කතා කරනවා ස්වභාවික චක්‍ර 3ක් ගැන. එකක් තමයි කාබන් චක්‍රය, අනිත් එක ඔක්සිජන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය. තව චක්‍ර ගොඩක් තියෙනවා. ඉතින් අපිට සිලබස් එකේ කතා කරන්න කියලා තියෙන ගැඹුරින් ওই තුන ගැන තමයි අපි කතා කරමු. මේ තුන මොකක්ද කියලා. මුලින්ම අපි කතා කරමු කාබන් චක්‍රය. කාබන් කිව්වට පස්සේ ඔයාලට මතක් වෙන දේවල් ගොඩක් ඇති. මම ඔයාලට දෙයක් කියනවා. ඔයා මේ C අකුරත් එක්ක මම මේක පොඩ්ඩක් කලර් එක වෙනස් කරගන්න C. මේ 100 අකුරත් එක්ක මොකක් හරි සංයෝගයක් දැක්කොත් ඒක කාබනික සංයෝගයක් කියලා අපිට කියන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? උදාහරණයක් විදියට CH4 කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා මීතේන් කියලා අහලා ඇතිනේ. මේක කාබනික සංයෝගයක්. හරි? එතකොට අපි හිතමු කාබන් ඩයොක්සයිඩ් C අකුර තියෙනෝනේ. එතකොට මේක කාබනික සංයෝගයක්. එතකොට තව ඔයා මට කියන්නේ කාබන් මොනොක්සයිඩ් CO C තියෙනවා කාබන්
සංයෝගයක්. හරිද? මේ 100 අකුර තියෙනකොට අපිට ඒක කාබනික සංයෝගයක් කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක ලොකු අවුලක් නෑ. හරිද? එතකොට අපි දන්නවා ප්‍රධාන කාබනික සංයෝගය අපි දන්න කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම මා දන්නවා ජෛවාණු පාඩම කලින් ඉගෙනගෙන තියෙනවා නම් මම තාම කියා දුන්නේ නැහැ. ඒකෙදි අපි දන්නවා කාබෝහයිඩ්‍රේට්, එතකොට ප්‍රෝටීන මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ කාබන් වලින්. එතකොට දැන් මිනිරන් දියමන්ති ගත්තට පස්සෙත් කාබන් වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ ලෝකයේ තියෙන සෑහෙන විශාල ප්‍රමාණයක් කාබන්ගේ දායකත්වයෙන් නිර්මාණය වෙච්ච දේවල්. උදාහරණයක් විදියට සමහර විට මම මේ කතා කරන මයික් එකේ මැටීරියල් එක හදලා තියෙනෙත් කාබන් මිශ්‍රිත ද්‍රව්‍යකින් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. හරි. ඉතින් අපි කතා කරමු මේ චක්‍රය ගැන, කාබන් චක්‍රය ගැන. ඉතින් මේ කාබන් චක්‍රය දැක්කට පස්සේ මේක හරි ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි මේක ඩිසයින් කරලා තින්නේ බලන්න. අපි මෙතනින් පටන් ගමු. අපි දන්නවා සත්වයෝ ගැන. මෙතනින් පටන් ගමු. ඉතින් මෙතනින් පටන් ගත්තට පස්සේ අපි දන්නවා සත්තු අපි සත්තු වෙච්ච අපි අයිති වෙන සත්තු වලට අපි උස්ම ගන්නවා, උස්ම අරගෙන ප්‍රාශ්වාස කරනවා නේ. ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරනවා. එතකොට අපි යන්නේ කාබන් ඩයොක්සයිඩ් තමයි අපෙන් පිට වෙලා යන්නේ. අන්න ඒක තමයි මෙතන නිරූපණය කරලා තියෙන සත්වෝ ශ්වසනය කරනවා. එතකොට අපි ප්‍රාශ්වාසයේ විදියට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හරින එක තමයි මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. ඊ තලෙන් ඒක තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න මේ ශාක, අපි ශාක ගමු. ශාක ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් විදියට අපිට ඔක්සිජන් වායුව ලබා දෙනවා. ඒක තමයි මේ ඊතලෙන් තියෙන්නේ. ශාක අපිට දෙනවා ඔක්සිජන් වායුව. ඒක තමයි මෙතන නිරූපණය කළා තියෙන්නේ. හරි. මේ සම්බන්ධය මේ වෙන්නේ. හරි. එහෙම නැත්නම් අපිට මෙතන ගන්න පුළුවන් ප්‍රධාන දේ තමයි මෙන්න මේක. එතන ඔක්සිජන් දෙනවටත් වඩා මං හිතන්නේ ගැළපෙන එකක් තියෙනවා. මං ඒක ඩීල් පාටින් පාවිච්චි කරන්න. සත්තු ශාක ආහාරයට ගන්නවා. සත්තු වෙච්ච අපි ගොටු කොළ කනවා නේ. තනකොළත් කනෝනේ සමහර කට්ටිය. සමහරක් තනකොළ කනවා. හරිද? අනේ එතකොට අපිට ඒකත් මෙතන නිරූපණය කරන්න පුළුවන්. සත්තු ශාක ආහාරයට ගන්න. එතකොට මේ ශාක කොටස් වල තියෙන සෙලියුලෝස් වගේ දේවල් ඉතින් ඒවා කාබන් අඩංගු ද්‍රව්‍ය. දැන් ශාක හැදලා තියෙන කාබන් වලින්නේ. ගොඩක් කාබන් වලින්නේ. එතකොට අපි සත්තු ශාක ආහාරයට ගන්නවා කියන්නේ කාබන් ගන්නවා කියන එක තමයි මේ ඊතලෙන් නිරූපණය කරන්නේ. ඊට පස්සේ ශාක දහනය වෙලා, දැන් උදාහරණයක් විදියට ශාක දහනය වෙන්න පුළුවන් ලැබුගිනි වලින් කොහොම හරි. ඉතින් ශාක දහනය වීමකදී අපිට කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීමක් සිද්ධ වෙනවා. දහනයක් සිද්ධ වෙද්දී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවනේ. ඒකව දැනගන්න ඕනේ. උදාහරණයක් විදියට අපි හිතමු ඔයගොල්ලෝ ගේ ගිනි ගත්තා කියලා. එතකොට ඔයාගේ ගේ ඇතුළ ගිනි ගන්නකොට ඇතුලේ කාමරේ සීල් නම් ඔයාගේ ගේ ඇතුලේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය එන්න අඩු වෙනවා වගේ ඔයා ශ්වසනය කරන නිසා ඒකම ඔයාගේ ගෙදර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද අභ්‍යන්තරයේ සිදුවන දහනය වැඩි වෙනකොට ඊට සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවන නිසා. ඉතින් ඒ නිසා දහන ක්‍රියාවකදී, දහන ප්‍රතික්‍රියාවකදී ශාක විතරක් නෙවෙයි සත්තු දහනය වුණත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවනේ. හරි. මෙතන ඉතින් ඒක දාලා නැහැ. ඒ වගේම වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව කවුද ගන්නෙ? ශාක. ප්‍රභා සංශ්ලේෂයට අත්‍යවශ්‍ය සාධකයක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. අපි කතා කරමු බයොලොජි පාඩම කතා කරද්දි. හරිද? දැනට නිකන් මතක තියාගන්න. ඒක දන්නවත් ඇති ඔයා ඕලෙවල් විද්‍යාවදීම උගන්වනවා. වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අනිවාර්යෙන් ශාක උරා ගන්නවා. හරි. ඉතින් ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒකම බලන්න මේ ශාක හෝ සත්තු අවුරුදු මිලියන ගාණක් දිරාපත් වෙලා, සෙමින් දිරාපත් වෙලා, ශාක හෝ සත්තු අවුරුදු මිලියන ගාණක් සෙමින් දිරාපත් වෙලා කවුද හැදෙන්නේ? පොසිල ඉන්ධන හැදෙනවා. පොසිල ඉන්ධන හැදෙනවා. ඉතින් අපි දන්නවා මේ වෙද්දී මං හිතන්නේ මගේ කැල්කියුලේෂන්ස් නෙවෙයි, මම කියවපු රිසර්ච් පේපර් වල 2030 වගේ වෙනකොට khනිජ තෙල් එක්ක ඉවර වෙනවා සම්පූර්ණයෙන්ම, නැත්තම් මේ ගොඩක් ලෝකෙට මදිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි 2030ම 2031. ඉතින් මොකද මේ සත්තු ශාක අවුරුදු මිලියන ගාණක් දිරාපත් වෙලා තමයි මේ පොසිල් ඉන්ධන හැදිලා තියෙන්නේ. ඒතර අපිට සිද්ධ වෙනවා ටෙක්නීෂියන්ස් කියන්නේ ටෙක්නොලොජි කරගෙන ගත්ත ළමයි විදියට, කැම්පස් අවුට් වෙන කට්ටිය විදියට අපිට විකල්ප බල ශක්ති වලට අපේ අවධානය යොමු කරන්න. විකල්ප බල ශක්ති උදාහරණයක් විදියට ඔයා දන්නවා ඇති ටෙස්ලා කියන කම්පැනි එක නිතරම ෆෝකස් කරන්නේ ෆොසිල ඉන්ධන නෙවෙයි, ඉලෙක්ට්‍රික් කාර් කියන කන්සෙප්ට් එක. මොකද ෆොසිල ඉන්ධන කියන එක අඩුයි ලෝකේ. ඔයා දන්නවා ඒක සීමිත සාධකයක්, සීමිත සම්පතක්. ඉතින් ඒක පුනර්ජනනීය වෙන්නේ නැහැ. පුනර්ජනනීය හැබැයි ඒක අපිට පුනර්ජනනීය කියලා සලකන්න බෑ ෆොසිල ඉන්ධන.
පුනර්ජනනීය කියන එකේ තේරුම පුතේ නැවත හැදෙනවා කියන එක. හැබැයි පොසිල් ඉන්ධන නැවත හැදෙනවා අවුරුදු මිලියන ගණනක් යනවා. ඒ නිසා අපි කියනවා පොසිල් ඉන්ධන පුනර්ජනනීය නෙවෙයි කියලා. හරි. එතකොට සාමාන්‍ය ටෙස්ලා වගේ හැබැයි මෙහෙම ටෙස්ලා කාර් එකේ පොඩි අවුලක් තියෙනවා. ඔයගොල්ලන්ට මට ඒක කියන්න බෑ ටෙක්නීෂියන් මට්ටමේ තියෙන එකක්. හරිද? මම පස්සේ ක්ලාස් ඉවරනොත් කියන්නම්. ටෙස්ලා කාර් වල මට පොඩි අවුලක් තේරෙනවා. මේ මම පොඩක් එකේ මැටීරියල් ඩිසයින් එක මේ ළඟදි බැලුවා. මට කියන්නේ YouTube වීඩියෝ එකක් නෙවෙයි. හොඳේ සාමාන්‍යයෙන් තියෙනවා අපිට ඒගොල්ලන්ගේ මැටීරියල් වලට මොනවද පාවිච්චි කරේ එක දේවල් අපිට බලන්න පුළුවන්. ඉතින් මට පොඩි අවුල් වගේක් ආවා ඒගොල්ලන්ගේ මැටීරියල් ඩිසයින් එකේ. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන මැටීරියල්ස් වල සහ ඒගොල්ලන්ගේ මේ ඒ මැටීරියල්ස් තව මැටීරියල් එකට සම්බන්ධ කරපු ඒ ජොයින් වල තියෙන ලූස් ගතියක් වගේ. හරිද? පොඩි අවුලක් තියෙනවා. හරි. ඒක පස්සේ කතා කරමු. ඔයගොල්ලෝ ඇහුවොත් මම කියන්නම් ක්ලාස් එක ඉවර වෙලා මම දැන් ඉන්ටරෙස්ටින් එකට කිව්වේ වාට. හරි. අපි දන්නවා ශාක ජලයේ ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්නවා. උදාහරණයක් විදිහට ජලජ ශාක ජලයේ දී වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ඒගොල්ලෝ උරා ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා. ඒක දන්නවා ඇති ඔයගොල්ලෝ. ජලජ ශාක. එතකොට අපි දන්නවා ශාක මගින් ජලයේ දී වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව සරල දෙයක්. ඒ වගේම ඒක තමයි මෙතන කියන්න තියෙන්නේ මට ලොකුවටම. ඒ වගේම මෙන්න මෙතනවා බලන්න අවසාදනය මට චුට්ටක් ඉන්න. හරි. බලන්න මෙතන ජලයේ ද්‍රව්‍ය. ජලයේ දිය වෙච්ච කාබන් ඩයොක්සයිඩ්. දැන් දැන් ඔයා දන්නවා වායුන් අපිට පුළුවන් ජලයේ දිය කරන්න. දැන් ඔක්සිජන් වායු වුණත් ජලයේ දිය වෙලා තියෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් උත් ජලයේ දිය වෙලා තියෙන්න පුළුවන්. ඔයා දැකලා ඇති සෝඩා බෝතලයක් හරි කොකාකෝලා හරි ඔයා හොඳට හොල්ලලා මූඩි ඇරලා බලන්න ඔක්ක සැරේට ගෑස් එක වගේ එනවනේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ වායුන් අපිට ජලය දිය කරන්න පුළුවන්. ඒක ලොකු පීඩනයක් යටතේ කරන්නේ. ඒ ගැන අපිට සිලබස් එකේ නැති ඉන්න මම කියන්නේ ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඉවරලා ආවොත් මම කියා දෙන්නම් කොහොමද වැඩේ කරන්න කියලා. හරිද? මම කියා දෙන්න සෝඩා හදන විදිය. හරි සිලබස් එකේ නෑ. ආවොතින් කියන්න. ජලයේ ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් මේ ජලයේ දිය වෙලා තියෙන සුළු වශයෙන් කාබන් ඩයොක්සයිඩ් මේක ඉතින් මේක අවසාදනය වීමට ලක් වෙලා කාබනේට් පාෂාණ විදියට කාබනේට් පාෂාණ නිර්මාණය වෙන්න දායක වෙන්න පුළුවන්. මේ කාබනේට් පාෂාණ උදාහරණයක් විදියට ජලාශයක තියෙන කාබනේට් පාෂාණයක් දිය වෙලා ඒ දිය වෙච්ච ඒ කාබනේට් පාෂාණයේ තිබ්බ කාබන් ජලයේ දිය වෙන්නත් පුළුවන්. දිය වෙලා එහෙම කාබන් ඩයොක්සයිඩ් වායු විදියට එහෙම එන්න පුළුවන්. හරි. ඉතින් ශුද්ධ ජීවිගේ බලපෑමකුත් මෙතන තියෙනවා. හරි අපි ඉස්සර කතා කරමු ඒව ගැන. මෙතන පොඩි ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් ගැන අපිට කතා කරන්න තියෙන දීර්ඝ වශයෙන්. එතකොට මට මතක් වෙන්නේ ගාල්ලේ කුණුවැල පාර. ඔයගොල්ලෝ දන්නවා ඇති කුණුවැල පාර කිව්වට පස්සේ ගාල්ලේ ගිහිල්ලා තියෙන කට්ටිය දන්නවා ඇති ගොඩක් ක්ලාසස් තියෙන කුණුවැල පාරේ. ඉතින් එතකොට අපිට කතා කරන්න ලස්සන උදාහරණයක් තියෙන මෙන්න මේක ගැන. අපි ඉස්සරහට කතා කරමු ඒවා. දැන් මේක මම චුට්ටක් නවත්තලා ඊළඟ කොටසට යනවා. මොකද ඊළඟ කොටස වල තමයි මේ කතා කරන්න තියෙන්නේ. ජල දූෂණය ගැන එහෙම කතා කරද්දි හරි ලස්සන පාඩමක් මේක. හරි අපි යමු දැන් අපි ලේසි කාබන් චක්‍රය ඕන කෙනෙක්ට තේරෙනවා. මොකද කාබන් චක්‍රය වෙන්නේ ප්‍රධාන වශයෙන් අපි උස්ම ගන්නවා වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. ඒ යන කාබන් ඩයොක්සයිඩ් ශාක උරාගෙන ප්‍රභා සංශ්ලේෂණය කරලා එයා එක පළ හදනවා, වට්ටක් හදනවා. එතකොට ලීස් හදනවා, අල හදනවා. හරි අපි දන්නේ. අපි ඒවා ආහාරයට ගන්නවා. එතකොට අපිට අලවල තියෙන කාබන් අඩංගු සංයෝග අපේ ශරීරගත වෙනවා. හරි. සරල ක්‍රියාවලියක්. ඒ වගේම ශාක ගිනි ගන්නකොට වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒක තමයි මෙතන කියලා තින්නේ. දැන් මේක අමුතුවෙන් මට පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි අපි යමු ඊළඟ එකට කාබන් මූලද්‍රව්‍ය පවතින ආකාර. අපි බලමු කාබන් මූලද්‍රව්‍ය කොහොමද පරිසරයේ පවතින්නේ කියලා. ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා මම අන්තිමට උත්තර දෙන්න. කාබන් මූලද්‍රව්‍ය කොහොමද ඇත්තටම කාබන් කියන එක මේ කාබන් කියන එක මේ පරිසරයේ පවතින්නේ කොහොමද? දැන් අද මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බදී අපේ ක්ලාස් ඩේට් එකක් නෙවෙයිනේ අද නේද? ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බ මේ අද එන්න විදියක් නැහැ ක්ලාස් තියෙනවා එහෙම කියලා. මොකද ඊයේනේ අපේ ක්ලාස් ඩේට් එක මම අදට ගත්තේ ඒ වගේ වැඩ කරනවා මම. මොකද මට ඊයේ ලොකු වැඩක් තිබ්බා. ඉතින් ඒකත් එක චුට්ටක් මිස් වුණා. ඒ වගේම මට වඩා චූටි දෙයක් කියන්න තියෙනවා මේක හිමීට අහගෙන ඉන්නකෝ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. පුතේ අපි මේ වෙනකොට මතකද අපි කරලා තියෙනවා ෆිසික්ස් ටික් කරලා තියෙනවනේ. ෆිසික්ස් ටික් කරලා තියෙනවා. හරිද? එතකොට අපිට කරන්න තියෙන්නේ කර්මාන්ත රසායනය. හරිද? මේ හැම එකෙම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ගානේ. උදාහරණයක් විදිහට ප්‍රශ්න ඔන්ලයින් ප්‍රශ්න 100ක් අහන්න පුළුවන්. සියලුම ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න 100ක් මම කතා කරනවා. කර්මාන්ත රසායනයට. ඒ වගේම පරිසරයට PDF එකක් දෙන උත්තර පත්‍රෙත් මාකින් ස්කීම් එකත් එක්ක පරිසරයටත් ප්‍රශ්න 100ක් 200ක් කැමති ගණනක් අපි 100ක් විතර කතා කරමු.
150ක් විතර කතා කරනවා. ප්‍රශ්න 150ක් කතා කරනකී මාකින් එකත් ඔයාලට දෙනවා. ඔන්ලයින් සාකච්ඡා කරනවා. කර්මාන්ත රසායනට පරිසරයට වගේම ඊළඟ එක තමයි අපේ මොකද්ද ස්වභාවික නිෂ්පාදන. ස්වභාව නිෂ්පාදන වලටත් මම කතා කරනවා ප්‍රශ්න 150ක් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 150ක්. ලියන්න හුරු කරන ගොඩක් ළමයින්ට ලියන්න හුරු වෙලා නැහැ. ෆිසික්ස් ගණන් නම් දැන් හදන්න පුළුවන් ඇති ගොඩක් කට්ටියට. අපි ඒවත් කතා කරමු. ෆිසික්ස් රිවිෂන් එකක් කරමු අපි දවසක් පැය 6ක් වගේ. මන් දන්නේ නැහැ ඔයගොල්ලන්ට කම්මැලි හිතේද කියලා. ෆිසික්ස් සම්පූර්ණයෙන්ම කවර් කරලා දෙන්න එක දවසේ. එක දවසෙන් ෆිසික්ස් හරි එකක් කරනවා. ඒ වගේම පුතේ පලාත් පේපර්ස් තාම මට ටික හම්බුන්නේ නැහැ. පලාත් පේපර්ස් 8ක් කතා කරනවා. ඒ පලාත් පේපර්ස් 8ේම මාකින් ස්කීම් උත් මම ඔයාලට දෙනවා. හරිද? එතකොට තව MCQ 1200කුත් කතා කරන පුතේ මේ මාස මම දන්න එක්සෑම් කල් යනවා කියලා. ගොඩක් වෙලාට කල් යාවි. මම දන්නේ හරියටම කියන්න. MCQ 1200කුත් කාල වේලාවත් එක්ක උපරිම කතා කරලා දෙනවා. හරි. ඉතින් මම වගේ 7-5ක්වත් මේවට ගන්නෙ නැහැ. කොහොමද ඒක නේ? හැබැයි පුතේ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. හරි? සීන් එක කියන්නද? පුතේ මගේ ළඟ MCQ 5000 ගාණක් තියෙනවා. හරිද? මං හිතන්නේ ලංකාවේ වැඩිම MCQ කලෙක්ෂන් එකක් තියෙන්නේ මට. හරිද? මොකද මම මේ මොහොතේ සල්ලි දීදී ප්‍රශ්න ටයිප් කරන කට්ටියට. මං එහෙම කරනවා. මං දන්නේ මම SFT වලින් අහන්න පුළුවන් හැම ප්‍රශ්නෙම මගේ ළඟ තියාගෙන. ඔයා දන්නවා ඉතින් දැන්ටමත් මම පොතක් ලියලා තියෙනවා MCQ 1200ක පොතක්, MCQ 1000ක පොතක් ලියලා තියෙනවා. ඔක්කොම කලෙක්ෂන් එක MCQ 5000ක කලෙක්ෂන් එකක් මගේ ළඟ තියෙනවා. හරිද? එතකොට ෂොකීගිනුත් වගේ ලස්සන MCQ මේ මාකින් ස්කීම් එක එනවා. අනිවාර්යෙන් ගොඩ දානව තමයි ආයි. හරි? ගොඩ දානව තමයි පොඩි දෙයක්. තව පොඩි දෙයක්ත් තියෙන එක ඔන්ලයින් කියන්න බෑ මට. අපි ඒක එක්සෑම් ලඟ වෙලා බලමු. මම කියන්නේ අන්තිමට ප්‍රශ්න දාගන්න බෑනේ ඕක කියලා. ඉතින් ලොකු උදව්වකුත් මම ඔයාලට අන්තිමට කරනවා. පුළුවන් උපරිම මේක කරන්න පුළුවන් වෙයි විද්දක් නැහැ. හැබැයි ඔයාලට මගෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව මම කරනවා. ඒක අන්තිමට හරියට කියන්නේ එක්සෑම් එකට සතියක් වගේ තියලා ලොකු උදව්වක්. හීනකින්වත් හිතන්නේ නැති ලොකු උදව්වක්. දැන් කියන්නේ නැහැ එහෙම. මොකද නිකන් අපි නිකන් සෝබනේට ඕව කියලා. ගොඩක් කට්ටිය ඒක කියන ප්‍රශ්න ගොඩක් කට්ටිය ඒක කියනවා මේ සෝබනේට. අපි ටීට් අපි තමයි අපිට ටීට් කියලා කියනවා. හරිද? මම ඒක කියන්නේ නැහැ. මම ඒක කරලම් පෙන්නන්න. එක්සෑම් එකට දවස් 5ක් වගේ තියලා ඔගොල්ලෝ හිතා ගන්න බැරි gift එකක් දෙනවා මම ඔයාලට. ඒ කියන්නේ මොකද එහෙම වැරදිට හිතන්න එපා හොඳේ. හරි. සර් අපි සල්ලි ගෙවන්නම් සර් මේ කරන පිනට. මම සල්ලි ගන්න නැත්තේ පුතේ හේතුවක් හින්දා. මම ඒක අන්තිමට කියන්නම් ක්ලාස් නේ. හේතුවක් හින්දා මම හේතුව වශයෙන් කියනවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම එකක් දන්නවා. මම මේ ෆ්‍රී කරාට මම දන්නවා ෆ්‍රී කරන දේවල් වල මිනිසුන්ට අගයක් නැහැ කියලා. ඒකත් මම දන්නවා හොඳට. හරිද? ඒක අනිවාර්යයි. මේ මිනිසුන්ගේ හැටි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අපිට මට අවුලක් නැහැ ඒක. ෆ්‍රී කරන දේවල් මිනිසුන්ට අගයක් නැහැ. ගොගලන්ට අගය තියෙන්නේ සල්ලි වලට කරන දේවල්. දැන් මම ඔයාලට සල්ලි වලට ක්ලාස් එකක් කරා නම් අම්මට සිටි මාර වටිනවා. අපේ මයින්ඩ් එකේ හැටි මිනිසුන්ගේ ඒක මනෝවිද්‍යාත්මක දෙයක් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකට කමන්නේ. අපි කතා කරමු දැන් ඇති කතා කරා. කාබන් මූලද්‍රව්‍ය පවතින ආකාර. කාබන් ඩයොක්සයිඩ් වායුව විදිහට තියෙන්න පුළුවන් කියලා දැන් මම කලින් කිව්වා. ලේසි. මේක දැන් කටප් දැන් මේක මම මේ උගන්වන්නේ හිමීට මේ මෙච්චර මේ හිමීට මේවා මෙච්චර හිමින් කියා දෙන්න ඕන කමක් නැහැ. හරිද? ස්පීඩ් කියා දෙන්න පුළුවන්. හැබැයි මේ හිමින් කියා දෙන්නේ මේක ආයි පාඩම් කරන්නවත් බලන්නවත් තියාගන්න එපා. මේ දැම්ම ඔලුවට දාගන්න ආයි මේ වීඩියෝ එකක් බලන්න එපා. හරිද? ප්‍රශ්න අහන්න එපා අන්තිමට හමුනේ පන්ති අන්තිම. නැත්නම් මාව ફોකස් වෙනවා මට ඒකට උත්තර දෙන්න වෙනවා. හරි කතා කරමු අපි කාබන් ඩයොක්සයිඩ් වායුව විදියට තියෙනවා. ඒ වගේම වාෂ්පශීලී කාබනික සංයෝග. ඒ කියන්නේ මීතේන් හයිඩ්‍රෝකාබන විදියටත් තියෙනවා. මේ මීතේන් ගැන කතා කරද්දි ලස්සන කතා ටිකක් තියෙනවා කියන්න. හැබැයි දැම්ම කියන්නේ නැතුව මම නවත්ත ගන්නවා. මොකද ඉස්සරහට දැම්ම කිව්වොත් ඉස්සරහට අගයක් නැති වෙනවා. ඒක ලස්සන කතා ටිකක් තියෙන මේ මීතේන් ගැන එහෙම කියන්න. හරි මට මතක් වෙනවා මීතේන් කිව්වම ෂේක් කාටුන් එක. මතක ඇති ඔයගොල්ලෝ ෂෙක් කියලා කාටුන් එකක් ගියා. අර වගුරේ ඉන්න හරි මට මීතේන් මතක් වෙන ලස්සන කතා ටිකක් තියෙන කියන්න. අපි හිමීට ඒ ටික නවත්තගෙන පස්සේ කියන්න ඉතුරු කරගමු. අගයක් තියෙන්නත් එපා. වාෂ්පශීලී කාබනික සංයෝග විදිහට අපිට මීතේන්ව හඳුන්වන්න පුළුවන්. මීතේන් කිව්වට පස්සේ ඔයගොල්ලෝ මේක ප්‍රොනවුන්ස් කරන විදිය සමහර වෙලාවට වැරදි වෙනස් වෙන්නත් පුළුවන්. මේක මෙතේන් කියලාත් කියන කටිය මීතේන් කියනත් කියනවා. CH4 කිව්වහම මෙයාව අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. CH4 කිව්වහම මෙයාව අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. හරි මෙයාව හඳුන්වනවා මීතේන් කියලාත් හඳුන්වනවා මෙතේන් කියලාත් හඳුන්වනවා. ඒ වගේම හයිඩ්‍රෝකාබන සියල්ලම කාබනික සංයෝග ගණයට ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වායු මේ ලෝකයේ කාබන් මේ පෘථුවිය තුල කාබන් තියෙන ආකාර තමයි මේ තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායු විදියට තියෙනවා, මීතේන් විදියට තියෙනවා,
හයිඩ්‍රෝකාබන විදියට තියෙනවා. මීතේන් කියන්නේ හයිඩ්‍රෝකාබන. මතක ඇති තාප රසායන වීඩියෝ එකක් බලලා තියෙනවා නම් මම හයිඩ්‍රෝකාබන ගැන කතා කරා. මතක ඇති. ප්‍රොපේන්, බියුටේන්, හෙක්සේන් ගැන කතා කරා. ඒ සූත්‍ර ව්‍යුහ අඳින විදිය පවා කියා දීලා ඇති. ඔයත් තාප රසායන වීඩියෝ බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම හෙට හරි අනිද්දා හරි ටක් ගාලා මගේ YouTube channel එකට ගිහිල්ලා තාප රසායන වීඩියෝ එක බලන්න. හැබැයි subscribe කරන්න ඕනෙත් නැහැ, like කරන්න ඕනෙත් නැහැ, comment කරන්න ඕනෙත් නැහැ. ඔයා කැමති නම් කරන්න. මොකද මට ඕන ඔයා දෙයක් ඉගෙන ගන්න. හරිද? කැමති නම් ඉන්බොක්ස් ඇවිල්ලා WhatsApp එකට චුට්ටක් කියන්න අඩුපාඩු මොන හරි තියෙනවා නම් වගේ දෙයක් හරි. ඔයාට ඒක තේරුණාද නැත්නම් ස්පීඩ් වැඩිද වගේ දෙයක් මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි like ද subscribe ද ඒවම බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. අපි දෙයක් කරද්දී බලාපොරොත්තු නොවි කරන්න. එතකොට අපිට දුකක් නැහැ. හරි. ඉතින් අපි ජෛවගෝලේ අපි කිව්වා දැන් මේ වාෂ්පශීලී සංයෝග ඔක්කොම තියෙන්නේ වායුගෝලේ. හරි. හැබැයි එහෙම කියන්නත් බැරි අවස්ථා තියෙන උදාහරණයක් විදියට අපි දන්නවා මේ LP ගෑස් වායුව. එයත් හයිඩ්‍රෝකාබනයක්. LP ගෑස් කිව්වම එයා හයිඩ්‍රෝකාබනයක්. හැබැයි පුතේ LP ගෑස් වායුව ඔයාගේ සිලින්ඩරය ඇතුලේ තියෙන ද්‍රව විදියට අධික පීඩනයෙන් ලක් කරලා. ඒකෝර අපිට කියන්න බෑ එයා වායුගෝලේ තියෙනවා කියලා නේ. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. කමන්න ගණන් ගන්න එපා. මතක තියාගන්න වායුගෝලේ මීතේන් තියෙනවා, හයිඩ්‍රෝකාබන් වර්ග තියෙනවා. බියුටේන්, ප්‍රොපේන්, එතේන්. හරි සෑහෙන තොගයක් දීලා ඇති තාප රසායන පාඩමේදී මං කියා දීලා ඇති. ඒ වගේම කාබනේට් පාෂාණ විදියට තියෙනවා දන්නවා. ඔය අනුරාධපුරේ පැත්තේ එහෙම කට්ටිය. මම මේ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ගේ පැත්තට මුකුත් කියනව නෙවෙයි. ඒ එක පැතිවල හැටි. ඔයගොල්ලෝ දන්නවා අනුරාධපුරේ පොළොන්නරුව වගේ පැතිවල ඔයා ඉන්නව නම් ඔයා දන්න වතුර එහෙම බොනකොට එන අමාරුයි. කියන්නේ ඒ වතුර මේ සබන් දිය වෙන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි විඳලා තියෙනවද දන්නේ නැහැ. මම නම් විඳලා තියෙන සබන් දිය වෙනව අඩුයි. එතකොට ඒ වතුර අපිට ඩිරෙක්ට් ගන්න බෑ. පාරේ ලයින් එක තමයි ගන්න ඕන. ලිඳක් හැරුවොත් ඒ වතුර බොන්න සුදුසු නැහැ. ඒකට හේතුව තමයි කාබනේට පාෂාණ. මේ ගොල්ලන්ගේ ඒකට හේතුව වියලි කලාපය කියලා කියන්නත් පුළුවන්. හරිද? ඔය අපේ කැම්පස් එකේ පුතේ අපේ ඉන්න සුපිරි ප්‍රොෆෙසර් කෙනෙක් ඩොක්ටර් ගයාන් කියලා. හරිද? ඒ ඩොක්ටර් ගයාන් කරා මේ ෆර්ටිලයිස් එකක් හැදුවා. ෆර්ටිලයිසර් කියන්නේ පොහොර. හරිද? ඒ පොහොර වර්ගයක් හැදුවා. මම ඉස්සරහට කියන්නම් ඒ රිසර්ච් එක ගැන. ඉතින් ඒ රිසර්ච් එකත් එක්ක ඒගොල්ලෝ පොළොන්නරුව අනුරාධපුරේ ඒ පාෂාණ පිළිබඳව ඒගොල්ලෝ ලොකු රිසර්ච් එකක් කරා ඒ පොහොර දිය වෙන ආකාරය ගැන මම ඉස්සරහට කියන්න. හරිද? ඉස්සරහ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒක නිසා. හරි. පොසිලි ඉන්ධන විදියට කාබනේට් පාෂාණ විදියට තියෙනවා කාබන්. උදාහරණයක් විදියට කැල්සයිට්, ඩොලමයිට්, මිනිරන්, දියමන්ති, මැග්නීසියම් කාබනේට් වගේ දේවල්. කැල්සියම් කාබනේටුත් මම මෙතන ලියලා නැහැ. කැල්සියම් කාබනේටුත් ගන්න පුළුවන් CaCO3. හරි. ඒ විදියට තියෙන්න පුළුවන්. හරි. ඒ වගේම පොසිල ඉන්ධන විදියට අනිවාර්යෙන් කාබන් තියෙනවා. බොර තෙල් වලත් තියෙනවා කාබන්, ඉන්ද්‍රිය ද්‍රව්‍ය, ගල් අඟුරු වල. ගල් අඟුරු දැකලා තියෙනවද? සමහරට දැකලා නැති වෙයි ගල් අඟුරු. සමහර කට්ටිය හිතන්නේ ගල් අඟුරු පුවාම ඒක නිකන් ගල් පුච්චලා හදලා එකක් කියලා. මම පොඩි කාලේ ඉතින් හිටියේ එහෙම. ඔයත් එහෙමද ඉතින් ඉන්නේ? හරි. ගල් අඟුරු කියන්නේ ඒක පතලකින් ගන්න ඕන දෙයක්. පතලක් ඒ කියන්නේ ඒක ආකාරයක් තියෙනවා ගල් අඟුරු ආකාරයක්. ඉතින් ඒක වෙනස්ම දෙයක් ඔයා දැකලා තියෙනවද දන්නේ නැහැ. නෙට් එකේ සර්ච් කරලා බලන්න. මට මෙතන ෆොටෝ එකක් දාන්න තමුතුණා. ජල ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ්. අනේ ජලයේ දිය වෙලක් තියෙන්න පුළුවන්. ජල ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ්. කාබනේට විදියට තියෙන්න පුළුවන්. බයි කාබනේට අයන විදියට තියෙන්න පුළුවන්. හරි. කාබනේට් සහ බයි කාබනේට අයන විදියට. ඉතින් ඒක අයිති වෙන්නේ ජල ගෝලයට. මේ තියෙන්නේ කාබන් අපේ පරිසරයේ තියෙන ආකාර. ශිලා ගෝලයේ නම් පොසිල ඉන්ධන විදියට. ශිලා ගෝලයේ නම් කාබනේට් පාෂාණ විදියට. මේ කාබනේට් පාෂාණ උදාහරණයක් දෙන්න. ජෛව ගෝලයේ නම් පිෂ්ඨය, සෙලියුලෝස්, මේදය, කාබෝහයිඩ්‍රේට් ඒ විදියට. බය නැතුව ලියන්න. හැම මගුලෙම කාබන් තියෙනවා අහංකෝ බය නැතුව ලියන්න. හරි. දැන් නයිට්‍රජන් වල කාබන් නැහැ හොඳේ. නයිට්‍රජන් කියද්දි නයිට්‍රජන් වායුව කියද්දි 100 අකුරක් පේනවා වට නෑනේ. 100 අකුරක් තියෙනවනේ. ඔව් සර් මේ පාඩම පට්ට අපි සර් කෙනෙක් වුණ කාලෙකවත් මෙහෙම කරයිද දන්නේ නැහැ සර්. අපේ ගමේ කොල්ලෙක් වුණ එක ගැන ආඩම්බරයි. මම ඔයගොල්ලෝ ගමේ කොල්ලෙක්ද? thank you. හරි. නයිට්‍රජන් චක්‍රය ගැන අපි කතා කරමු. මේක මාර චක්‍රයක්. සීරියස් කියන්නේ මේක. ඔයාට SFT වල නයිට්‍රජන් චක්‍රේ කටපාඩම් කරනවාද? හරි. දැන් මේක දිහා බැලුවට පස්සේ අම්මට සිරි මෙලොවත් තිලවවත් තේරෙන්නේ නැහැ. අඩෝ මෙන්න NH4 එකක් තියෙනවා, NO2 ඍණ එකක් තියෙනවා. පස්සේ නයිට්‍රජන් කියලා මෙහෙම එකක් තියෙනවා. මේ NH3 කියලා තව මගුලක් තියෙනවා. මේ මොනවද? නිකන් අවුල් වගේ නේද මේක දැක්ද? අපි දන්නවා කාබන් චක්‍රය දැක්කට පස්සේ නිකන් පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන්. මේ රෙද්ද දැක්කට පස්සේ පොඩ්ඩක්වත් තේරුම් ගන්න බෑ. පය වෙන්න එපා. චුට්ටක් ඉවසන්න. අපි ඔම් මේ ස්ක්‍රීන් එකට. මම ඒක ගැන විස්තර කරේ නෑනේ. මේ බලන්න විස්තර කිරීම. අපි නයිට්‍රජන් ගැන කතා කරද්දී අපි නයිට්‍රජන් මෙන්න මෙහෙම ලියමුකෝ.
නයිට්‍රජන් වායුව නැත්නම් N කියලාත් ලිව්වත් කමක් නැහැ. හරි. පරමාණුක නයිට්‍රජන් සහ නයිට්‍රජන් වායුව. හරි. පරමාණුක නයිට්‍රජන් කියන්නේ පුතේ අර ආවර්තාව වගේ නයිට්‍රජන් ඉන්නේ මේ විදියට. මේන් දෙකක් එකතු වෙලා තමයි මේන් එකක් හැදෙන්නේ. මේ තියෙන නයිට්‍රජන් වායුව. මේ තියෙන්නේ පරමාණුක නයිට්‍රජන්. මතකද තාප රසායන වීඩියෝ බලුවා නම් N හිටියේ මේ විදියට. මතකද N ආවර්තිතාව වගේ කොහෙද හිටියේ කියලා. එයා හිටියේ ස්ථායි වායුවක් විදියට. අපි කියන උච්ච වායුවක්. නයිට්‍රජන් වායුව ගැන කතා කරද්දී එයා හරි ආඩම්බරයි. පුතේ ඉස්කෝලවලත් ඉන්නවා වගේ කට්ටිය. අර අපි කියන්නේ ආඩම්බර කෑල්ලි කියලා. කල්පනා කරලා බලන්න අත් ආඩම්බර කෑල්ලක්ද කියලා වීලුවක් කරේ. ඉතින් නයිට්‍රජන් ගැන කතා කරද්දී අපි ගොඩක් දේවල් තියෙනවා නයිට්‍රජන් ගැන කතා කරන්න. අපි නයිට්‍රජන් චක්‍ර ගැන කතා කරන්න කලින් අපි නයිට්‍රජන් ගැන කතා කරලෙමු. හරි. නයිට්‍රජන් කිව්වට පස්සේ ඒවා දන්න වායුගෝලයේ වැඩිම ප්‍රතිශතයක් තියෙන වායුව 78ක්. මම ඇත්තටම මම පෞද්ගලිකව සතුටු වෙන එක පෞද්ගලිකව නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා සතුටු වෙමු. 178ක් තිබීම ගැන නයිට්‍රජන්. මොකද පුතේ නයිට්‍රජන් ඇරනකොට කාබන් ඩයොක්සයිඩ් වගේ වායුවක් 170ක් තිබ්බනම් අද අපිට මෙහෙම ඉන්න බෑ. අපිට AC හයි කරන්න වෙනවා හැම තැනකම. ප්‍රශ්නේ නිසා මං ඉස්සරහට කියා දෙන්නම් ඒවට හේතු. හරි. දැන් අපි කතා කරමු මේ නයිට්‍රජන් වායුව ගැන. මේක තමයි වායුගෝලයේ අම්මට සිරි වෙන්න තියෙන වායුව 178ක්. හරි. ඒ වගේම මේ නයිට්‍රජන් ගැන කතා කරද්දී නයිට්‍රජන් ගැන කතා කරද්දී අපිට කතා කරන්න ඕන විශේෂ දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි නයිට්‍රජන් පවතින ආකාර. පුතේ නයිට්‍රජන් ශාකවල තියෙනවා. සතුන්ගේ තියෙනවා. හරි. නයිට්‍රජන් ගැන මේ ළඟදිත් කතා බහක් ඇති වුණා. මම කියන්නම් ඒක. ප්‍රෝටීන වලත් තියෙනවා. හරි. ප්‍රෝටීන සහ මට මතක විදිහට ප්‍රෝටීන සහ මේවා මේ නෝට් එක විදිහට ලියා ගන්න. මම මේකේ ටියුට් එක දෙන්න. න්‍යෂ්ටික අම්ලවල ප්‍රධාන මූලද්‍රව්‍ය සංඝටකයක් වෙනවා. සංඝටකය නෙවෙයි සංඝටකයක් වෙනවා මේ නයිට්‍රජන්. හරි ඔයගොල්ලන්ට ජෛවාණුපාඩම කියා දෙද්දි මම කියා දෙන්න. දැන්ට නිකන් මතක තියාගන්න මේ නයිට්‍රජන් කියන එක ප්‍රෝටීන වලයි න්‍යෂ්ටික අම්ල වලයි ප්‍රධාන සංඝටකයක්. ප්‍රධාන මූලද්‍රව්‍ය සංඝටකයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි මේ කොටස අපි ජෛවාණුපාඩමේදී කියා දෙන්න. ඒ නිසා දැම්ම මතක තියාගත්තත් හොඳයි. එහෙම අවුලක් තියෙනවා නිකන්. අවුල් වගේ නම් ඒ බර වචනනේ ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල. දැන් කවුරු හරි කල්පනා කරන්න පුළුවන් අඩෝ මේ න්‍යෂ්ටික අම්ල කියන්නේ මොකද්ද? ඒක මොන වගේද? රවුම් ඇද්ද? අන්න ඒ වගේ කෘතුහලයක් වාට එනවා නම් මේක අමතක කරලා දාන්න. හරි. මොකද පුතේ කෘතුහලයක් ආවොත් අපිට ඉගෙන ගන්න බැරි වෙනවා ඉතින් එහාට. ගොඩක් ළමයින්ට වෙන ප්‍රශ්නයක් තමයි ඕක. උදාහරණයක් කියන්න මම මේකත් ඔලුවට දාගන්නව එකම ඔයා මොකක් හරි ලෙසන් එකක් ඉගෙන ගන්නකොට ඒක ET වල වේවා එතකොට SFT වල වේවා ICT වල වේවා මොකක් හරි පොයින්ට් එකකින් ඔයා හිර වෙනවනේ. සරලව කියන්න මොකක් හරි පොයින්ට් එකක් ඉගෙන ගන්නකොට ඒකට ඔයාගේ හිත ඔයාගෙන් ප්‍රශ්න අහනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්නකම් ගොඩක් වෙලාවට ඔයාගේ ඒ ලෙසන් එක ඉතින් එහාට තේරෙන්නේ නැහැ. ඒ අපේ හිතේ ස්වභාවය. අන්න ඒකයි පුතේ සමහර වෙලාවට ගොඩක් කට්ටිය කියන්නේ මං කියා දෙනව තේරෙනවා කියලා. මොකද මම ඔයාට අර හිතේ ඇතිවන ප්‍රශ්නෙට උත්තරේ දීගෙන තමයි උගන්වන්නේ. පැහැදිලිද? අන්න ඒක තමයි රහස. හරි. ඒ වගේම මම නිකන් කිව්වේ මේක නයිට්‍රජන් ගැන අපි කතා කරන්නේ දැන්. ඒ වගේම මෙයාට පරමාණු දෙකක් තියෙනවා. මේ පරමාණු දෙකක් තියෙන කතාව ඔයාට පොඩ්ඩක් බලන්න පුළුවන් ආවර්තාවගු ස්ටඩි කරා නම් තාප රසායන පාඩමේදී චුට්ටක් බලන්න. මම ඒකේ ආවර්තාවගු ඇඳලා පෙන්නනවා. නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය කීයද කියලා. හරිද? ඉතින් එතකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. පරමාණු දෙකක් තියෙනවා. මේ නයිට්‍රජන් හරි ආඩම්බරයි. හරිද? අනිත් වායු වගේ නෙවෙයි මේ නයිට්‍රජන්. හරි ආඩම්බර කෙනෙක්. එයාත් එක්ක කාටවත් සෙට් වෙන්න බෑ. එහෙම කට්ටිය ඉන්නවා. ඉස්කෝලවල වුණත් හරි කලාතුරකින් හැබැයි ඉන්නේ. හරි. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් නයිට්‍රජන් වගේ කට්ටිය අඩුයි ඇත්තටම. මේ නයිට්‍රජන් වගේ කට්ටිය අඩුයි. ඒකට හේතුව ඔන්ලයින් ප්‍රේමය. ඔන්ලයින් ප්‍රේමය නිසා නයිට්‍රජන්ල වගේ කට්ටිය අඩුයි පුතේ හරියට. හරි. ස්ථායි කට්ටිය නෑ. පුතේ නයිට්‍රජන්ගේ ලොකුකම කියන්නේ එයා වෙනත් සංයෝග ගණන් ගන්නෙ නෑ. හරියට අර මේ කවුද අර ඇතෙක් හිටිය දළදා මාලිගාවේ එයත් එනාලි ගණන් ගන්න නැති ගතියක් තියෙනනේ. අන්න ඒ වගේ නයිට්‍රජන් වෙන කට්ටිය ගණන් ගන්න නැහැ. හරිද? අන්න ඊ නිසාම නයිට්‍රජන් වෙන කට්ටියත් එක්ක සංයෝග හදන්නේ නැහැ. හදනවා අඩුයි. මෙයා හරි ආඩම්බර කෙනෙක්. අපි කියන ස්ථායි උච්ච වායු කියලාත් කියන ස්ථායි වායුවක්. ඒ වගේම මෙයා උච්ච වායුවක්. හරි එහෙම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා නයිට්‍රජන් චක්‍රය හා සලකුවට පස්සේ මේ නයිට්‍රජන් වෙනත් දේවල් එක්ක කියන්නේ නයිට්‍රජන් වායුවක් විදියට හරි ආඩම්බරකාරව ඉහළ හසේ වැජබි ඉන්නකොට ශිලාගෝලේ කතා කරන නයිට්‍රජන් වලට අඩෝ නයිට්‍රජන් මෙහි වරෙන් මගේ ළඟට වරෙන් නයිට්‍රජන් මීක් නැහැ. නයිට්‍රජන් ගණන් ගන්න නැහැ.
ජලගෝලයත් කතා කරන අඩුව මෙහිට වරේ ගණන් ගන්න. ඒ කියන්නේ පුතේ මෙයා පට්ට ආඩම්බරයි. හැබැයි පුතේ කොච්චර ආඩම්බර වුණත් මෙයාගෙත් හිත උණු වෙන වෙලාවක් තියෙනවා. ඒ අකුණු ගහනකොට. අකුණු ගහනකොට මේ නයිට්‍රජන් කොච්චර ස්ථායි වුණත් අකුණු ගහනකොට පුතේ විශාල ශක්තියක් විශාල ශක්තියක් නිකුත් වෙනවා. ඒ විශාල ශක්තිය නිසා මේ නයිට්‍රජන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා නයිට්‍රජනීය සංයෝග. එකක් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදනවා. අකුණු ගහනකොට කොච්චර ආඩම්බරකාරයෙක් වුණත් මෙයා අකුණු ගහනකොට මෙයාට සිද්ධ වෙනවා ඔක්සිජන් එක සෙට් වෙලා නයිට්‍රික් ඔක්සයිඩ් NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ සංයෝග හදන්න සිද්ධ වෙනවා. මෙන්න මේ සංයෝග වැස්සත් එක්ක වැස්සේ දිය වෙලා අන්න ශිලාගෝලයේ පැතුම ඉෂ්ට වෙනවා නේ. ශිලාගෝලයට ලැබෙනවා. හරි ආසාවෙන් ශිලාගෝලේ බලන් ඉන්නවා නයිට්‍රජන් එනකම්. මොකද පට්ට ආඩම්බර සීන් එකක් නේ දැම්මේ මෙයා නේ. මම ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ඔයගොල්ලන්ට සමීප වෙලා මම මේ කියා දෙන්නේ. හරි මේ කතා කරන භාෂාව ගැන වැඩි හිතන්න එපා. මේ ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරන්නේ. මම ඔයාලට සයන්ටිස්ට් කෙනෙක්ගේ භාෂාවෙන් කතා කරලා වට වැඩක් නැහැ නේ. ඉතින් තේරුණාද වැඩේ? දැන් නයිට්‍රජන් කොහොමද එන්නේ? අකුණු ගහනකොට. පුතේ නයිට්‍රජන් අකුණු ගහනකොට එන නිසා අපි එකට නමක් කියනවා. මොකක්ද නම? අපි එකට කියනවා වායුගෝල තිරකරණය කියලා. දැන් මේ කතා කරේ මම ඔයාට නයිට්‍රජන් චක්‍රයේ එක්තරා අවස්ථාවක්. මොකද්ද? වායුගෝල තිරකරණය. අකුණු ගහනකොට නයිට්‍රජන් ඔක්සිජන් එක්ක සෙට් වෙලා නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් විදියට ජලයේ මේ හැදෙනවා. මේක වැසි ජලයේ වැස්සත් එක්කනේ උග අකුණු ගහන්නේ. වැසි ජලයේ දිය වෙලා අන්න පොළවට ලැබෙනවා. හරිද? අපි මේ සංසිද්ධියට කියනවා වායුගෝල තිරකරණය කියලා. වායුගෝල තිරකරණය. හරි? මෙන්න ඊළඟට මේ එක ක්‍රමයක්. මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට ලැබෙන එක ක්‍රමයක්. ජලයේ දිය වෙලා මේක ජලගෝලෙ දැන් හිතන්න මේ වැස්ස මූද්‍ර වැට්ට කියලා ජලාශයකට වැට්ට කියලා. එතකොට ජලගෝලයට මේක එකතු වෙනවා. හරි? මේක ක්‍රමයක්. මෙන්න දෙවනි ක්‍රමය. ඒක කතාවක්. මෙන්න පුතේ දෙවනි කතාව. මේකත් රසවත් ටිකක්. මේක ලොකු කියන්නේ මේකේ පොඩි බර වචන ටිකක් තියෙනවා. හැබැයි හිතන්න එපා එච්චර මේ බර වචන ගැන. හරි? ඔයා දන්නවා වාතයේ නයිට්‍රජන් ඉන්නවා. ලස්සනට ඉන්නවා මෙයා. හරි? මෙයා මැසේජ් එකක් එනවා. සර් එතකොට අකුණු ගහද්දි හතු පිපෙන්නේ. අකුණු ගහද්දි හතු පිපෙන්නේ. ඇත්තටම මට ඒ ගැන ලොකු දැනුමක් නෑ අවංකව. මම පොඩ්ඩක් හොයලා කියන්න. හරිද? අපි නොදන්න දේවලුත් තියෙනවා. මම ඇත්තටම දන්නේ නෑ ඒක. අකුණු ගහද්දි හතු පිපෙන්නේ නෑ. මට ඒ ගැන කිසි අයිඩියා එකක් නෑ. මම ඉගෙනගෙනත් නෑ මීට කලින්. මම බල්ලා කියන්න ඕකට. ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. ඒක හිතන්න ඕන දෙයක්. අද රැට මං හිතලා වාට ඊට උදේට කියලා. නයිට්‍රජන් වායුගෝලයේ තියෙනවා වාතය මේ තියෙන්නේ. වාතයේ ලස්සනට ආඩම්බරකාරව ඉන්නවා. මේ වායුගෝල නයිට්‍රජන් එක්කෙනෙක් අපි කියනවාට බැක්ටීරියාවක් කියලා. විශේෂිත වූ බැක්ටීරියාවක්. එයාට අපි නමකුත් කියනවා. උදාහරණයක් විදිහට නයිට්‍රෝබැසිලස් කියලා කියන්න පුළුවන් මේගොල්ලන්ට. මේගොල්ලන්ගේ වර්ගය තමයි නයිට්‍රෝබැසිලස්. නෝට් එක ලියා ගන්න ඕන හින්දා මම ලස්සන මෙතන අඳින්න නයිට්‍රෝබැසිලස් වගේ බැක්ටීරියාවක් වාතයේ තියෙන නයිට්‍රජන් අරගෙන හදනවා ඇමෝනියම් අයන NH4. දැන් අහන්න එපා දැන් සර් කොහොමද නයිට්‍රජන් මෙයාව අරගෙන NH4 හදන්නේ? ඒක ගිහිල්ලා හපන් නයිට්‍රෝබැසිලස් එකේ. මම දන්නවද මං ඒක? හරිද? නයිට්‍රජන් ඌ තමයි දන්නේ කොහොමද හදන්නේ කියලා. අපිට ඒක අදාළ නැහැ. හරි? අනද ප්‍රශ්නයක් එන්න පුළුවන් හැට. ඒ ප්‍රශ්නෙට උත්තරේ මම දුන්නා. හරි? මුගෙන් අහන්න ගිහිල්ලා. එතකොට අඩෝ මේ නයිට්‍රෝබැසිලස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා වීලොග් කරේ හොඳේ. මෙතන ඇමෝනියම් අයන හදනවා. අපි මෙයාට කියන ඇමෝනියම් අයන කියලා. දෙගොල්ලෝ ඇමෝනියම් අයන දැකලා නැහනේ. මම දැකලත් නැහැ ඇමෝනියම් අයන. මම දැකලත් නැහැ. ඒ නිසා මෙහෙම එකක් තියෙනවා කියලා හිතාගෙන මේක ඔළුවේ තියාගන්න. හරි. එතකොට ඊළඟට මෙන්න මේ ඇමෝනියම් අයන මත තවත් ක්ෂුද්‍රජීවී කාණ්ඩයක් ඉන්නවා. නයිට්‍රිකාර බැක්ටීරියා කියලා අපි කියන්නේ මේගොල්ලන්ට. නයිට්‍රිකාරී බැක්ටීරියා. අපි මම ලියන්නම් ඒක නයිට්‍රිකාරී බැක්ටීරියා.
හරි අපි කියන නයිට්‍රෝ සොමනස් වගේ උදාහරණ ගන්න බලන්න නයිට්‍රෝ සොමනස් ලස්සනයි වගේනේ නයිට්‍රෝ බැසිලස් බැසිල්ල මතක තියාගන්නකෝ කවුද බැසිල් මුදල් අමාත්‍ය නේද නයිට්‍රෝ බැසිලස් හරි නයිට්‍රෝ සොමනස් කියන එක නම් මට උදාහරණයක් කියන්න ඔයගොල්ලෝ මට එකක් හිතලා කියන්නකෝ දැන් ඔයගොල්ලන්ට ඔය දැන් ඔය Zoom එකේ නම් හදාගන්න ඇති වෙන්නේ දැන් මෙන් එකට හදපල්ලකෝ නම මෙන් එකට හදපල්ල නමක් හරිද නයිට්‍රෝ බැසිලස් කියලා අන්න account එක මාරු කරගන්න නම වැදගත් තව කාට හරි මේක මතක හිටියේ පුතේ මේ නයිට්‍රිකාර බැක්ටීරියා එයා හදනවා නයිට්‍රයිට දැන් මේගොල්ලන්ට ඕගොල්ලන්ට පොඩි කේස් එකක් යනවා මෙතන නයිට්‍රයිටයි නයිට්‍රේටයි පැටලෙනවා පුතේ නයිට්‍රයිට ලියන්නේ NO2- හරි මේක නිකන් මතක තියාගන්න මේක නයිට්‍රයිට ට්‍රයිට නම් 2 ට්‍රේට නම් 3 ට්‍රයිට කියන්නේ පොඩි එක්කෙනා එයා 2 ට්‍රේට 3 බලන්න මේ නයිට්‍රයිට මත තවත් එක්කෙනෙක් ක්‍රියාත්මක වෙලා අපි කියන නයිට්‍රෝ බැක්ටර් කියලා නයිට්‍රෝ බැක්ටර් ක්‍රියාත්මක වෙනවා නයිට්‍රෝ බැක්ටර් අන්න ගියා පොඩ්ඩක් ඉන්න නයිට්‍රෝ බැක්ටර් මෙසේජ් එකක් එනවා නයිට්‍රෝ බැක්ටර් ක්‍රියාත්මක වෙනවා නයිට්‍රෝ බැක්ටර් ක්‍රියාත්මක වෙලා හැදෙනවා නයිට්‍රේට මේවා අයන හොඳේ නයිට්‍රේට හැදෙනවා මේ නයිට්‍රේට මේක ලියාගෙන නයිට්‍රේට මේ නයිට්‍රේට අපිට මේක ජලයේ දිය වෙන්න පුළුවන් භූගත ජලයේ හෝ ජලයේ දිය වෙන්න පුළුවන් ජලයේ දියවීම ජලයේ දිය වෙලා පුතේ ජල ගෝලයට මේක ලැබෙන්න පුළුවන් මේ නයිට්‍රේට ජලයේ දිය වෙලා මේ අයන අපිට ලැබෙන්න පුළුවන් පොහොර විදියට ජලයේ දිය වෙන්න පුළුවන් ජලයේ දිය වෙලා ඒ ජලය ගලාගෙන ගිහිල්ලා ශාක විසින් උරාගෙන පොහොර විදියට මේ නයිට්‍රේට ලැබෙන්න පුළුවන් පොහොර විදියට හරි ඔච්චරයි කතාව මෙන්න මේ සංසිද්ධියට අපි කියනවා මොකද්ද දැන් අර කලින් එකට කිව්වේ මොකද්ද වායුගෝල තිර කිරීම නයිට්‍රජන් වල වායුගෝල තිර කිරීම කියලා යට නමක් කිව්වා රකුණු ගන්න සීන් එකට මේ සීන් එකට අපි කියනවා මොකද්ද ජෛවීය තිරකරණය මෙයාගේ නම ජෛවීය තිරකරණය හරි තිරකරණය ඔච්චරයි ඊළඟ එක්කෙනා ඊළඟ තිර කිරීම දැන් අපි කතා කරා මොකද්ද වායුගෝල අකුණු සීන් එක වායුගෝල තිරකරණය ගැන කතා කරා දෙක කතා කරා ජෛවගෝල තිරකරණය අර ශුද්‍ර ජීවීන් ගාපු ගේම මෙයා නේ ඊට පස්සේ කතා කරනවා මම ඉරේස් කරන්නනේ කවන්න මේක ලියමු ඊළඟට කතා කරනවා තුන්වෙනි එක කාර්මික තිරකරණය මේක කරන්නේ අපි හැබැයි අපි කරන වැඩේ මහා නරක වැඩක් කාර්මික තිරකරණය හරි මේක මහා නරක වැඩක් පුතේ ඔයා දන්නවද දන්නේ මම මේ කියන කතාව හරි ගොඩක් වෙලාවට මේක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තිබ්බා ඕල්ඩ් එකේ තිබ්බා අලුත් එකේ නැහැ මේක හැබැයි මේකේ සමීකරණ දාලා තියෙන ගුරුවත් පොතේ නයිට්‍රජන් වායුව අපි කියනවා මේක තියෙන්නේ ගෑස් විදියට නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි එකතු කරලා ගෑස් හරි හදනවා ඇමෝනියා හදනවා මේක පුතේ අපි කියන මේකට නමකුත් තියෙනවා හේබර් ක්‍රමය කියලා මෙසේජ් එකක් එනවා කාගෙන්ද සර් අද කියනවා නේද ඉතිහාස කතාව එදා රාවණා ගැන මහාවංශය කොවිඩ් ගැන වගේ අද කියන්න පුළුවන් මට බයයි බං මාව මරයිද දන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ බොරු එහෙම ලොකු අවුලක් කෙනෙක් නැහැ මේ කියන්න බෑනේ උනාට ඉලුමිනාස්ලා එහෙම අහගෙන ඉන්නව නම් අඩෝ මේ මොනවද මේ කියවන්නේ මූට දෙන්න ඕන කියලා තව ටිකක් කල් ජීවත් වෙන්න ඕන මට අවංකවම කියන්න බලමු හරි ඇමෝනියා NH3 ගෑස් විදියට තියෙන්නේ ඉතින් අපි මේක පොඩක් තුලිත කරගමු ඕනනම් ඉතින් තුලිත කරමු මේ දෙක දාලා එතකොට මෙතන තව දාන්න 3නේ හරි තුලිතත් කරගත්තා මේක නිකන් මතක තියාගන්න ඕනේ නැහැ හොඳේ ඕනනම් මතක තියාගන්න නයිට්‍රජන් වායුව භාගික ආසවණයෙන් ගන්නේ නයිට්‍රජන් වායුව අරගෙන හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා හයිඩ්‍රජන් ගන්න වෙන ක්‍රමයකින් ඒක අවශ්‍ය නැහැ ඔයගලන්ට නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරලා ප්‍රතික්‍රියාවක් කරනවා පුතේ මේක ඇත්තටම සෙල්සියස් 500 වගේ උෂ්ණත්වයක කරන්න ඒ වැඩක් නැහැ ඔයගලන්ට කරලා අධික තාපයක් සහ අධික පීඩනයක් යටතේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ හදනවා ඇමෝනියා කියලා ද්‍රව්‍යයක් හරි අපේ කට්ටිය
අනේ අනිව කියන්න සර් මම පට්ට ආසයි සර් එකත්. හරි. හරි බලමු අපි. හරි බලමු. නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි එකතු කරලා හදනවා මොකද්ද? ඇමෝනියා හදනවා. පුතේ මේ ඇමෝනියා හදන්නේ මේ නිකන් නෙවෙයි. මේ ඇමෝනියා වලට අධික වටිනාකමක් තියෙනවා. හරි. අපේ කර්මාන්ත රසායනය අපේ ඔය කියන්නේ කෙමිකල් ඉන්ඩස්ට්‍රි එකේ මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරලා හදනවා ඇමෝනියා. මේ ඇමෝනියා ගැනත් ලස්සන කතා කියද මම කියන්නේ ඇමෝනියා. හරි. ඉතින් ඇමෝනියා හදනවා දැන් මේකේ ලොකු අවුලක් තියෙනවා. හරි. මේ ඇමෝනියා වල පොඩි කේස් එකක් තියෙනවා. ඒ කේස් එක තමයි මේ ඇමෝනියා පුතේ මේ ඇමෝනියා වලින් මේ ඇමෝනියා භාවිතා කරලා පොහොර හදනවා. හරි. ජලද්‍රව්‍ය පොහොර හදනවා. දැන් ඔයා දන්න නයිට්‍රජන් එක සැරේ ජලයේ දී වෙන්නේ නැහැ. හරි. දැන් මේ විදියට අරගෙන ඇමෝනියා හැදුවට පස්සේ මේ ඇමෝනියා භාවිතා කරලා එක පොහොර වර්ග හදනවා. ජලද්‍රව්‍ය පොහොර. හරි. ඒ කියන්නේ ජලයේ දී වෙන පොහොර. මොකද ජලයේ දී වෙන්න පැබම් පොහොර. නැත්තම් ශාක වලට උරා ගන්න නැහනේ. ජලද්‍රව්‍ය පොහොර එක නයිට්‍රජනීය සංයෝග හදන මේ ඇමෝනියා භාවිතා කරලා. හරිද? ඉතින් අන්න එතකොට ඒ සංයෝග නිසා නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ සංයෝග වායුගෝලයට එකතු වෙනවා. එතකොට ජලයට එකතු වෙනවා. නයිට්‍රජන් ජලයට එකතු වෙනවා. හරිද? දැන් මේ ඇමෝනියා පොහොර විදියට යොදාගත්තට පස්සේ ශාකවලට එහෙම මේව ජලගෝලයට එකතු වෙනවා. එතකොට මේක වායුගෝලයට එකතු වෙනවා. දැන් පුතේ මේ ක්‍රියාවලිය නිසා පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. අවංකවම. හරි. එතකොට මේ නිකන් ආතල්ලගේ ආඩම්බරකාරව ඉන්න නයිට්‍රජන් අරගෙන පාඩු ඉන්න දෙන්නේ යාට. එයාව අරගෙන අධික විශේෂ ටොන් මිලියන ගණන් ගන්නේ අරගෙන ඇමෝනියා හදන පුතේ. ඇමෝනියා හදුවා කියන්නේ විශාල වශයෙන් පරිසරයට එතකොට ජලගෝලයට වායුගෝලයට මේ අනවශ්‍ය දූෂක එකතු වෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රික් ඔක්සයිඩ් වගේ දූෂක. හරිද? HNO3 අම්ලය. එතකොට ඒ වගේ මෙන්න මේ වගේ සංයෝග එකතු වෙනවා. පරිසර කියන්නේ පොළවට එකතු වෙනවා. එතකොට පරිසර දූෂණය සිද්ධ වෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා කාර්මික තිරකරණය කියලා. ඔච්චරයි නයිට්‍රජන් චක්‍රය. අර ලොකුවට තිබ්බෙන පත එක. ඉතින් ඒකේ තියෙන ඔච්චරයි. ඒකේ තියෙන්නේ බං ඔච්චරයි. මොකද්ද ක්‍රම තුන? අකුණු ගහන සීන් එකයි අර ශුද්ධ ජීවීන්ගේ සීන් එක මෙන්න මේක මේකයි විතරයි තියෙන්නේ. කාර්මික තිරකරණය. කාර්මික තිරකරණය කියන්නේ මොකද? නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කරලා ඇමෝනියා හදන මේ ඇමෝනියා වලින් නයිට්‍රජන් තියෙනනේ පුතේ. ඇමෝනියා වල මේ එන්න අකුරක් තියෙනනේ. මේකෙන් පොහොර වර්ග හදනවා. ජලද්‍රව්‍ය පොහොර. ඔයා දන්නවා ඇති නයිට්‍රජන් ගැන කතා කරා මේ ළඟදී පොහොර ගැන. මොකද පුතේ අපිට කාබනික පොහොර කාබනික සහ රසායනික පොහොර කියලා පොඩි කතාවක් යනවා ඇති. ඔයගොල්ලෝ දන්නවා ඇති. අපි එක සැරේටම කාබනික පොහොර, ඒ කියන්නේ කොම්පෝස්ට් වගේ පොහොර වලින් අපේ ඵලදාව ලබා ගන්න අපි උත්සාහ කරොත් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක මම පිළිගන්නවා. අපිට එක සැරේට කාබනික පොහොර වලට යොමු වෙන්න බෑ. කවුරු කොහම කිව්වත් එහෙම බෑ. හරිද? දැන් ඔය කට්ටිය කියනෝනේ මේ අපි එක සැරේ කාබනික පොහොර වලට යන්න ඕනේ. එහෙම බෑ. ඒකට හේතුව තමයි පුතේ අපිට තේ වගේ භෝගයට අධික විදියට නයිට්‍රජන් ඕන. හරිද? තේ වගේ ඒ භෝගවලට නයිට්‍රජන් ඕන. අපිට මේ කොම්පෝස්ට් ටිකක් දාලා කුකුල් පොහොර ටිකක් දාලා මේ තේ වගාවක් කරන් යන්න බෑ. හරි? අධික විදියට නයිට්‍රජන් ඕන. ඒකට පුතේ අපි නයිට්‍රජන් ආනයනය කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ රටේ මම දන්න විදියට නයිට්‍රජන් අඩංගු මේ පොහොර වර්ග හදන්නේ නැහැ. මොකද්ද නයිට්‍රී මට එක සිංහලෙන් එම ප්‍රශ්නයක් කවල තියෙනවා. ඒක සිංහලෙන් එම හරි. හරි. ඉතින් ඕක තමයි කතාව. ඉතින් මේකට අපි කියනවා කාර්මික තිරකරණය කියලා. ඉතින් ඊට පස්සේ අපි කතා කරනවා දැන් නයිට්‍රජන් චක්‍රය ඔච්චරයි තියෙන්නේ. අපි කතා කරමු දැන් නයිට්‍රජන් චක්‍රයට ගිහිල්ලා මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න. මම කියපු කතාව ටික තමයි මේකේ තියෙන්නේ. බලන්න මේක දිහා බැලුවට පස්සේ වායුගෝලයේ තියෙනවා මේ නයිට්‍රජන් ආතල් එකේ පෙන ආඩම්බරකාරව ඉන්නවා. අකුණක් ගහනවා. මොකද වෙන්නේ? වායුගෝල තිරකරණය වෙනවා. අකුණක් ගහන සීන් එක තමයි මෙතන තියෙන්නේ. අකුණ ගහන සීන් එක. ලියන්න ඕනේ නැහැ නේ මම මේක. නිල් පාට පාවිච්චි කරන්න. අකුණ සීන් එක මේ තියෙන්නේ. අකුණ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අකුණක් ගහනවා. ඒතකොට මොකද වෙන්නේ? නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ ඒවට එකතු වෙලා ජලයේ දිය වෙලා මොකද වෙන්නේ? පසෙහි පසට එකතු වෙනවා. පසට එකතු වෙන එක තමයි මෙතන තියෙන්නේ පස. හරි. මේ වගේ දේවල් හැදෙන්න පුළුවන්. එහෙම. හරි. ඊට පස්සේ බලන්න වායුගෝලයේ ඉන්න නයිට්‍රජන් අරගෙන අහිංසක නයිට්‍රජන් අරගෙන මොකද්ද කරන්නේ? අන්න කාර්මික තිරකරණය මේ නයිට්‍රජන් මේ ඇමෝනියා හදන මේ අර මං කිව්වේ කාර්මික තිරකරණය ඇමෝනියාව හදනවා.
ඒක තමයි මේකින් කියන්නේ. හරිද? ඒ වගේම පුතේ මේ නයිට්‍රජන්ව අරගෙන ශුද්‍ර ජීවීන් මං කිව්වේ වාතයේ තියෙන නයිට්‍රජන් අරගෙන ශුද්‍ර ජීවීන්ගේ ජෛවීය තිරකරණය මේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය අරගෙන වායුගෝලයේ තියෙන වායුව සහ එක එක දි รา පත් වන ද්‍රව්‍ය වලින් තමයි මේක කරන්නේ. මං කිව්වේ කෙලින්ම වායුගෝලයේ අරගෙන කියලා මේ වායුගෝලයේ විතරක් නෙවෙයි. වායුගෝලයේ නයිට්‍රජන් විතරක් නෙවෙයි. වායුගෝලයේ නයිට්‍රජන් එක එක දි รา පත් වන ද්‍රව්‍ය අරගෙන තමයි ඇමෝනියම් අයන හදන්නේ. ඇමෝනියම් අයන නයිට්‍රේට කරනවා. නයිට්‍රේට නයිට්‍රයිට කරනවා. ඒක තමයි මම මෙතන ඔයාලට ඉස්සෙල්ලා කියා දුන්නේ. හරි අපි ඇඳලා කියා දුන්නේ. මේ තියෙන්නේ කතාව. හරිද? නයිට්‍රජන් ඓන්ද්‍රීය ද්‍රව්‍ය එන්න ඕන මෙතන. ඓන්ද්‍රීය ද්‍රව්‍ය කියන්නේ දි รา පත් වන ද්‍රව්‍ය. ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඒ වගේ ද්‍රව්‍යات එක්ක එකතු කරලා ඒවත් එක්ක වායුගෝල වාතයත් අරගෙන ඒ සිද්ධ කරන ක්‍රියාවලිය නිසා ඇමෝනියම් අයන හැදෙනවා. හරි ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේ මේ හදන ඇමෝනියා මේ කාර්මික තිරකරණය නිසා හදන ඇමෝනියා පොහොර විදියට භාවිතා කරන එකත් මම කියා දුන්නා. හරි. ඉතින් ඒ වගේම සත්ත්ව ප්‍රෝටීන සත්තු ඒ දි รา පත් වීම නිසා සත්තු ප්‍රෝටීන වගේ දේවල් දි รา පත් වීම නිසාත් ඇමෝනියම් අයන හැදෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ කලින් කිව්වේ නෑ මාට. හරිද? ශාක ප්‍රෝටීන වගේ දේවල් සත්ත්ව ප්‍රෝටීන ඒවා දි รา පත් වීම නිසා මේ ඇමෝනියම් අයන හැදෙන්න පුළුවන්. ඒ වගේම ඇමෝනියම් අයන හැදෙන්න පුළුවන් මේ ඇමෝනියා නිසා. ඇමෝනියා දන්නවනේ අපි කාර්මිකව නිපදවන ඇමෝනියා නිසාත් ඇමෝනියම් අයන හැදෙන්න පුළුවන්. ඓන්ද්‍රීය ද්‍රව්‍ය නිසාත් ඇමෝනියම් අයන හැදෙන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. මේ දිනකට කලින් කතා කර ශුද්ධ ජීවි නයිට්‍රේට හැදෙනවා කියන එක. හරිද? ඉතින් ආයි පාරක් මේ පසේ තියෙන ඒවා පාවිච්චි වෙලා ශාක මුල් මගින් ශාක ප්‍රෝටීන හදාගන්න. ගස් වැවෙනවා. මේ පොහොරනේ පුතේ මේ තියෙන පොහොර. හරිද? මේව නිසා පොහොර ජලයේ දිය වෙලා එහෙම වෙනවා. ඉතින් ඔකච්චරයි බං නයිට්‍රජන් චක්‍රේ. ඇත්තම කිව්වොත් නයිට්‍රජන් චක්‍රේ මොනවද තියෙන්නේ? කාර්මික තිරකරණයයි මේ අකුණු ගාන සීන් එකයි අර කාර්මික තිරකරණය අපි හදාගන්න එක. ඒ වගේම මේ ශුද්ධ ජීවීන් කරන එක විතරයි. හරිද? එච්චරයි නයිට්‍රජන් චක්‍රේ. වැඩේ පැහැදිලි නේද? ස්ටෙප් 3කින් නයිට්‍රජන් චක්‍ර කියන්න පුළුවන් දැන්. අකුණු සීන් එකයි ශුද්ධ ජීවීන්ගේ සීන් එක නම් පොඩ්ඩ අමතක වෙන පොඩි ගතියක් තියෙන. මොකද නම් ටික පොඩ්ඩක් අමාරුයි ටිකක් වගේනේ නේ. බැසිල් ඉන්නෝ මුලින් සොමනාස් ඉන්නු ඊට පස්සේ බැක්ටර් ඉන්නු ඊට පස්සේ හෙක්ටර් කියලා මතක තියාගන්න ඕනේ. එහෙම ඉතින් මතක තියාගන්න. හරි NH4 නයිට්‍රයිට ඊට පස්සේ නයිට්‍රේට වෙන උච්චරයි ඉතින්. බැසිල් ඉන්නවා සොමනාස් ඉන්නවා බැක්ටර් ඉන්නවා. කියන්න බලන්න. නයිට්‍රජන් වායුව තියෙනවා. යා ඓන්ද්‍රීය ද්‍රව්‍ය ජීර්ණය කරනවා. බැසිල් ඇවිල්ලා නයිට්‍රෝබැසිලස්. හරිද? බැසිල් ඇවිල්ලා කොහොමද ඒ වගේ දේවල් කරන්නේ? ඊට පස්සේ හැදෙන ඇමෝනියම් අයන බැක්ටර් ඇවිල්ලා ඒක නයිට්‍රෝබැක්ටීරියා ඇවිල්ලා ඒ කියන්නේ සොමනාස් කෙනෙක් ඇවිල්ලා නයිට්‍රයිට කරනවා. නයිට්‍රේට වෙනවා. ඒක කරන් නයිට්‍රෝබැක්ටර් හෙක්ටර් ඇවිල්ලා කරන්නේ ඒක. එහෙම මතක තියාගන්න එක ලේසි. හෙක්ටඩයස් වැඩේ පැහැදිලි. අපි යනවා ඔක්සිජන් චක්‍රයට. මෙයා නිසා තමයි අපි ජීවත් වෙන්නේ. හරිද? මෙයා තමයි ඩයල් එක. ඔක්සිජන් චක්‍රය කතා කරද්දී අපිට ලොකු දෙයක්වත් නෑ කතා කරන්න. පොඩි දෙයක් තියෙනවා හැබැයි. මම මේක පැත්තකින් දාලා යන්නම් පොඩ්ඩක් මේ පැත්තට. බලන්න. මම ලියනවා අපි දන්නවා දැන් වෙලාව කීයද? චුට්ටක් ඉන්න මට වෙලාව බලන්න. දහය විස්සයිනේ. ප්‍රධාන පාලක මැදිරිය වෙත ගියා අපි වෙලා බලන්න. ඉතින් ආයෙත් අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. අපි කතා කරන ඔක්සිජන් චක්‍ර ගැන. මේ ඔක්සිජන් චක්‍ර ගැන කතා කරද්දී මාර දේවල් ටිකක් තියෙනවා කතා කරන්න අපිට. ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාව ඔයගොල්ලෝ මීට කලින් අහලා තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මම කතාව කියන්නම් ඔයාලට. අපි ඔක්සිජන් චක්‍ර ගැන කතා කරද්දී අපි දන්නවා ඕසෝන් ගැන. ඕසෝන් වියන කියන වචනේ ඔයගොල්ලෝ අහලා ඇති. ඕසෝන් වියන. මේකත් ලස්සන කතාවක්. කතාවක් විදිහට කියා දෙන්නම් කලින් වගේ. ඕසෝන් වියන ගැන අහලා ඇති. හරි. නිකන් මම ඔයගොල්ලන්ට මේක කියා දෙද්දි හරියට යාළුවෙක් කතාවක් කියනවා වගේ කියා දෙන්නේ. නිකන් අර සම්ප්‍රදායික ගැන්වීම් කලාවෙන් නෙවෙයි. ඒ කියන්නේ අර සර් කෙනෙක් කියා දෙන ස්ටයිල් එකකට කියා දුන්නොත් මේව නිකන් අර ඒ හරියන්නේ නැහැ. නිකන් මම වර කතාවක් කර ඉතිහාස කතා කියා දෙද්දි මතකයිනේ කතාව අන්නේ විදියට. සර් ටිකකට එන් චක්‍රය දානවා SS එකක් ගහගන්න. SS එකක් ගහගන්න එන පොඩ්ඩක් ඉන්න. එන් චක්‍රය. ඒකත් හොඳයි නේ. නයිට්‍රජන් චක්‍රයට එන් චක්‍රය ඉක්මනට SS එකක් ගහගන්නවා.
හරි ගහගත්ත දෙසස් එකක් හරි ගහලා තියෙනද ඕ සර් ෂෝයි කියා දෙන විදිහ thank you හරි ඔක්සිජන් චක්‍ර ගැන කියා දෙද්දී ඕසෝන් අපි ඔක්සිජන් චක්‍ර ගැන කතා කරන්න කලින් අපි ඕසෝන් ගැන කතා කරමු මේ ඕසෝන් වියන අපිට අහලා තියෙනවා දැන් ගොඩක් කට්ටිය මේ ඕසෝන් ගැන හරියට දන්නේ නැහැ ඕසෝන් වියන ගැන දන්නේ නැහැ මොකද අපි හිතන් ඉන්නේ මේක නිකන් අර මේ පෙරේනේ පොඩ්ඩක් ඉන්න පෙනේරයක් වගේ කියලා හරි දැන් hina වෙනවා ඇති කට්ටිය සැරට මට වැරදුනානේ පෙනේරයක් වගේ හරි ඒ කියන්නේ මෙන්න මෙහෙම මොකක් හරි පෙනේරයක් තියෙනවා මේකේ හිල් ගොඩක් මෙහෙම තියෙනවා ඇති ඕවෙන් වෙන්නේ කියන්නේ මේකෙන් පෙරනවා ඇති පෙරලා වෙන්නේ නැති වෙනවා ඇත්තේ එහෙම එකක් නෙමෙයි මෙතන වෙන්නේ මම මෙතන කතාව ඔයාලට කියා දෙන්නම් මේක ලස්සන කතාවක් අනිවාර්යයෙන්ම මිනිස්සෙක් විදියට මේක දැනන් ඉන්නවා මෙන්න මේකයි කතාව පීලි පාවිච්චි කරන්නේ මාරි පුතේ මේක සිද්ධ වෙන්නේ ස්තරගෝලේ ස්තරගෝලේ මම මතක විදිහට ස්තරගෝලේ තමයි මේ ඕසෝන් කතාව සිද්ධ වෙන්නේ හරි මේ ඕසෝන් චක්‍රය මේ ඕසෝන් වියන පවතින්නේ ස්තරගෝලේ හරි ඒක මතක තියාගන්න ස්තරගෝලේ අපි ස්තරගෝල ගෝල ගැන අපි ඉස්සර කතා කරනවා සර් නිදිමත නැති වෙන්න ක්‍රමයක් නැද්ද වතුර ටිකක් වැඩිපුර බොන්න නැතුව නිදිමත අඩු වෙනවා තව ක්‍රමයක් තියෙනවා මම ඒක ක්ලාස් ඉවරනම කියන්නම් මතක් කරගන්න ඕසෝන් වියන ගැන කතා කරනකොට මම කිව්ව ස්තරගෝලේ තමයි ඕසෝන් වියන තියෙන්නේ ඕසෝන් චක්‍රය තියෙන්නේ ඒකේ පුතේ තියෙනවා මේ ඕසෝන් වායුව ලියන්නේ පුතේ O අකුරයි 3 ලියලා ඕසෝන් වායුව තියෙනවා පුතේ ඕසෝන් වායුව ගති කියන්නේ අපි කියනවා මේකට ඕසෝන් වායුව ගතිකව අපි කියන එහෙම කියන්නේ ඕසෝන් වායුව ගතිකව ඔක්සිජන් වායුව සහ පරමාණුක ඔක්සිජන් බවට පත් වෙනවා එහෙම තමයි අපි කියන්නේ ඕසෝන් වියන ඕසෝන් වියන කියන ස්තරගෝලයේදී ඕසෝන් වායුව ලස්සනට බබා වගේ ඉන්නවා ඕසෝන් වායුව පුතේ කැඩෙනවා ඔක්සිජන් සහ මේ තියෙන ඔක්සිජන් මේ තියෙන පරමාණුක ඔක්සිජන් පුතේ පරමාණුක ඔක්සිජන් ලියද්දී අපි මෙහෙම ඩොට් එකක් දානවා පරමාණුක ඔක්සිජන් කියන්නේ පුතේ අර ආවර්තාවක ඉන්න ඔක්සිජන් එක O එකයි හරිද මෙතනදී වකුරු දෙකක් තියෙනනේ අනේ මිතා ගන්න හරි පරමාණුක ඔක්සිජන් මේ තියෙන ඕසෝන් වායුව කැඩෙනවා O2 සහ පරමාණුක ඔක්සිජන් බවට ඊට පස්සේ පුතේ මේ දෙන්න ආයෙත් එකතු වෙලා ඕසෝන් වායුව හැදෙනවා ඕක තමයි වෙන්නේ මේක පුතේ නොනවත්වා සිද්ධ වෙනවා ඕක තමයි ඕසෝන් වියන කියන්නේ සර්ගේ කටහඬ අකුණක් වගේ ආය මොලේටම වදිනවා අම්මෝ ඒක හරිද ඒක නම් දැනුණා හොඳේ ආයි අම්මෝ හරි කවන්නේ ඕසෝන් වායුව ඔක්සිජන් වායුව සහ පරමාණු ඔක්සිජන් බවට කැඩෙනවා මේ දෙක ආයි එකතු වෙලා මෙයාව හැදෙනවා හරිද මෙන්න මේකට අවශ්‍ය ශක්තිය සපයන්නේ UV කිරණ UV කිරණ කියන්නේ කවුද පාරජම්බූල කිරණ පාරජම්බූල මේ බුයන්න දෙන්නේ මතක නැහැ මට කිරණ හරි පාරජම්බූල කිරණ පුතේ මෙන්න මේ සිද්ධිය මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය ශක්තිය සපයන්න කවුද පාරජම්බූල කිරණ දැන් මෙන්න මේකයි කතාව හරි මේ ඉන්නේ කවුද ඉරමාම මේවනේ අඳින්නේ අපිනේ ඉරමාම හරි එයා ඉන්නවා හරිද පොර කිරණ වර්ග 3ක් ඔයාට එවනවා එකක් තමයි UV A කිරණ අනිත් එක UV B කිරණ අනිත් එක UV C කිරණ වර්ග 3යි පුතේ ගොඩක්ම ප්‍රබල පවර්ෆුල් එක තමයි C එක මෙයා පවර්ෆුල් වැඩි පට්ට පවර්ෆුල් හරි මෙයා දැක්කත් පුතේ නිකන් ඇස් පිච්චිලා යනවා වගේ සීන් එකක් වෙනවා පට්ට පවර්ෆුල් මේ UV C එක හරිද B එක මධ්‍ය පව එකක් තියෙන එක මධ්‍ය ශක්තියක් තියෙන මෙයාට හරි මෙයාත් ඉතින් මේ දෙන්නම නිකන් ගෑවුනත් ඇති නිකන් පිච්චිලා යන්න අපිව හරි මේ කියන මම වල විස්තරේ UV A කිරණ කියන්නේ යා අවුලක් නැහැ හරිද යා ටිකක් සැර අඩුයි හරි මෙයා ප්‍රින්සිපල් නම් මෙයා ටීචර් වගේ හරි නෑ මෙයා වයිට් ප්‍රින්සිපල් වගේ මෙයා ටීචර් වගේ හැබැයි ඉතින් ඇත්තටම ඉස්කෝලවල වැඩේ වෙන්නේ වයිට් ප්‍රින්සිපල්ටත් වඩා සර එහෙමනේ ඉතින් ඉස්කෝලවල හරි ඔහොම තමයි වැඩේ වෙන්නේ කිරණ වර්ග 3 එනවා හරි මේ තින්නේ අපේ පෘථුවිය හරිද පෘථුවිය තව එක දන්නවනේ ස්තර තියෙනවා කියලා අපරවර්තී ගෝලය ඔයගොල්ලෝ අහලා තියෙනවා ස්තර ගෝලය නේ එහෙම තියෙනවා කොහොම හරි පුතේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා සිද්ධිය තමයි
මෙසේජ් 4ක් ඇවිල්ලා තිනවා කවින්ද ප්‍රින්සිපල්ට වඩා මුරකාරය නපුරු KCC එකේ මුකුත් මුක්ත කණ්ඩාංක කියන්නේ පරමාණු වලට මුක්ත කණ්ඩකනේ පරමාණු එහෙම කියන්න බෑ මුක්ත කණ්ඩක කියන්න බෑ පරමාණු වලට එනදී මුක්ත කණ්ඩක කියනවනේ එහෙම කියන්න බෑ ඔය ඉලෙක්ට්‍රෝන පාඩම ඉගෙනගෙන ඉන්නේ නැති ඔය එහෙම කියන ඇත්ත මුක්ත කණ්ඩක ගැන කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන පාඩමේදී ඔයගොල්ලෝ අහලා ඇති මාත්‍රණය වගේ වචන එහෙම අර්ධ සන්නායක ගැනම කතා කරද්දී හරි හරි මම කියා දෙන්නම් ඊටු ටික දැන් මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ මෙන්න මේ මෙසේජ් එකක් එනවා මෙසේජ් එකක් පස්සේ දාමුනේ මම නම් හරි මේ UVA කිරණ කියන එක්කෙනා මෙන්න මේ දැන් මේ ආදාන පෘථිවි වටේ එක එක ස්තර තියෙනවා වායු ගෝලීය ස්තර තියෙනවා හරි මේ UVA කිරණ කෙනා මේ ස්තර වලින් එනකොට මෙයාව මෙයාව සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා යනවා. අපි එහෙම හිතමුකෝ 98ක් වගේ ඩැමේජ් වෙනවා. හරිද? ඇත්තටම කියනවා UVA කිරණ මේ වගේ වාදන ස්තර ගොඩක් තියෙනවනේ අපේ වායු ගෝලීය ස්තර ගොඩක් තියෙනවා. ස්තර වලින් එනකොට මේ UVA කිරණ එන්නේ නෑ පුතේ. මෙයාට එන්න අමාරුයි තරංගායමයත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. තරංගායමයත් එක්ක මම ඉස්සරහට කියන්න හරිතාගාර ආචාර්යනේ කියා දෙද්දි දැන් මම මෙතන කියන්නේ තරංගායමය ගැන. මේ හිතාගන්න මේ UVA කිරණ වලට මේ ස්තර වලින් එනකොට මෙයා විනාශ වෙලා යනවා. හරි. සොරි වැරදුනා මට UVC කිරණ පොඩ්ඩක් වැරදුනා සොරි හොඳේ UVA කිරණ නෙවෙයි UVC කිරණ මේ ස්තර වලින් එනකොට යා විනාශ වෙලා යනවා. ඒ කියන්නේ UVC කිරණ අපිට ලැබෙන්නේ නැහැ. මෙතන ඉන්න කවුද අපේ මෙතන ඉන්න නමක් කියන්නේ කමල්. හරි. කමල්ට ලැබෙන්නේ නැහැ. UVC කිරණ කමල්ට එන්නේ නැහැ පුතේ. ඒකට හේතුව මේ ස්තර වලින් එනකොට UVC කිරණ ඩැමේජ් වෙනවා 98ක් සම්පූර්ණයෙන් වෙන්නත් පුළුවන්. හරි. UVB කිරණ මෙන්න මේ හරියදී වගේ ස්තර මේ තියෙන පුතේ ඕසෝන් වියන කියන එක ඔයගොල්ලෝ ඕසෝන් වියන මේ තියෙන්නේ මෙතන අපි හිතමු මෙතන ඕසෝන් වියන කියලා. ඒ කියන්නේ මෙතන තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඕසෝන් වියනේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ අන්න UVB කිරණවල ශක්තිය මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න භාවිතා වෙනවා. දැන් ඔයා දන්න UVC කිරණ එන්නෙම නැහැ. මේ ස්තර වලින් එනකොට ස්තර ගොඩකින් එනෝනේ. UVC කිරණ එන්නෙම නැහැ. හරිද UVB කිරණ මේ වගේ මැද හරියකට එනවා හැබැයි මැද හරියක් කියන්නේ මේක උඩින්ම වගේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය ශක්තිය සපයන්නේ මේ UVB කිරණ මගේ අන්න ඒ නිසා UVB කිරණගේ පවර්ෆුල් එක අඩු වෙනව සෑහෙන්න ගොඩාක් දුරට 98ක් වගේ සම්පූර්ණයෙන් වෙන්නත් පුළුවන් මේ UVB කිරණ වල සම්පූර්ණ ශක්තිය මේ ප්‍රතික්‍රියාව සඳහා යොදා ගන්න. මොකද්ද ප්‍රතික්‍රියාව? ඕසෝන් වායුව ඔක්සිජන් වෙන්නයි පරමාණු ඔක්සිජන් බවට කැඩෙන්නයි. ආයෙත් මේ දෙන්න එකතු වෙලා මෙයාව හැදෙන්න. ඔන්න ඔය ක්‍රියාවලියට මෙන්න මේ ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය සපයන්නේ මේ UVB කිරණ මගේ. ඒ නිසා මෙතනින් එහාට UVB කිරණ අපිට ලැබෙන්නේ නැහැ. UVA කිරණ ලස්සනට අපේ ඇඟට එනවා. UVA කිරණ ආවට කමක් නැහැ. UVA කිරණ ආවට කමක් නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න එතකොට අපිට එන්නේ නැත්තේ කවුද? UVC කිරණ කොහොමත් එන්නේ නැහැ මේ ස්තර ගොඩකින් එනකොට එන්නේ නැහැ. තරංගායමේ බලපාන එකට. UVB කිරණ එයාට කියන්නේ එයාට එන්න පුළුවන් වුණත් මෙන්න මේ ප්‍රතික්‍රියාවට එයා සහභාගී වෙන්න නිසා එයාට එන්න බැරි වෙනවා. මගදියාගේ ශක්තිය අඩු වෙනවා. UVA කිරණ ලස්සනට අපේ ඇඟට එනවා. එතකොට පුතේ අවුලක් නැහැ. UVA කිරණාවට කමන්නේ. හදිසියෙවත් පුතේ මේ ප්‍රතික්‍රියාව අඩාල වෙන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව අඩාල වෙන්න බලපාන හේතු සාධක ගොඩක් තියෙනවා. ඉස්සරහට ගියා දෙන්නම් ඒවා. ඔය CFC වායු HCFC CFC HCFC හරිද ඔන්න ඔය වගේ වායු ඉස්සෙල්ලාම ආපුතේ CFC වගේ මේ හරිතාගාර වායු කියලා කියන්නේ මේවට මේ වායු නිසා මම කියා දෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා මේ CFC වගේ වායු මෙන්න මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා පුතේ CFC වගේ වායු උදාහරණයක් විදිහට ෆ්‍රිජ් වලින් තමයි CFC වගේ වායු එන්නේ දැන් ෆ්‍රිජ් නෙවෙයි ඉස්සර ෆ්‍රිජ් සුවඳ විලවුන් වගේ දේවල් වල CFC වායුව තියෙන එක කෘත්‍රිමව නිෂ්පාදනය කරපු වායුවක් ඉතින් මෙන්න මේ වායුව මෙන්න මේ ප්‍රතික්‍රියාවට සහභාගී වුණාට පස්සේ මේ ප්‍රතික්‍රියාව හරියට වෙන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාව හරියට වෙන්නේ නැහැ කියන්නේ මේ පාරජම්බූල කිරණ භාවිතය අඩු වෙනවා. දැන් පුතේ පාරජම්බූල කියන්නේ මේ UVB කිරණනේ මෙතනට එන්නේ. මෙතනට එන්නේ UVB කිරණ. මේ UVB කිරණ වල ශක්තිය භාවිතා කරන්නේ නැහැ ගොඩක්. මොකද මේ CFC වගේ වායු ඇවිල්ලා මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගත්තට පස්සේ මේ UVB කිරණ වල ශක්තිය භාවිතා කරන්නේ නැති හින්දා භාවිතා නොකරන ශක්තිය පල්ලෙහාට එනවා. හරිද? එහෙම වුණොත් මේ UVB කිරණ වලින්
මේ UVB කිරණ වලට අපේ හැම නිරාවරණය වුණොත් හැමේ පිලිස්සුම් ඇති වෙන්න පුළුවන්, ඇසේ සුද ඇති වෙන්න පුළුවන්, ඒ වගේම හරිත ප්‍රද අඩු වෙන්න පුළුවන්, ශාකවල කියන්නේ පළදාව අඩු වෙන්න පුළුවන්. UVB කිරණ එන්න හොඳ නැහැ. ඇත්තටම කියනවා නම් දැන් අපි කියනවා ඕසෝන් වියන හිල් වෙනවා කියලා. කට්ටිය කියනවා අඩෝ මේ ඕසෝන් වියන හිල් වෙනවා. මං අද ගලක් ගැහුවනේ බං එන උඩකට. ඕසෝන් වියන හිල් වුණත් දන්නේ නැහැ. හරි. ඇත්තටම කියනවා නම් මේ ඕසෝන් වියන හිල් වෙන්නේ කිටිකොලයක් නෙවෙයි. හරි ටිකොලයක් කියලා හිතන්න එපා. මේක ප්‍රතික්‍රියාවක්. සීග්‍රයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සීග්‍රයෙන් කියන්නේ මේක ප්‍රතික්‍රියාවක්. හරි. මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය ශක්තිය දෙන්නේ UVB කිරණ මගේ. හරිද? එතකොට වෙන සංඝටක ඇවිල්ලා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න අනියම් සම්බන්ධතා හදා ගන්නවා. උතින් UVB කිරණවල ශක්තිය භාවිතය අඩු වෙනවා. කියන්නේ UVB කිරණ වල ශක්තිය හරියට මෙයා ප්‍රයෝජනට ගන්නෙ නැහැ. මේ ප්‍රතික්‍රියාවට ප්‍රයෝජන ගන්න එක සංයෝග ඇවිල්ලා මෙයත් එක්ක මේ මෙන්න මේ සිද්ධියට හිතන්න මෙයා පවුලක් කියලා. මේ පවුලට පුතේ පිටින් හාදයක් ආවොත් ඒක අනියම් සම්බන්ධතාවයක්නේ. අනියම් සම්බන්ධතාවයක් සිද්ධ වුණොත් මේ UVB කිරණ වල ශක්තිය භාවිතා නොකරන නිසා හරියට UVB කිරණ වලින් කොටසක් අපේ පෘථිවියට එනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. අන්න පුතේ අනියම් සම්බන්ධතා හොඳ නෑ එච්චරේ කියන්නේ. හරි. කවුද අනියම් සම්බන්ධතා ඇති කරන්නේ මේ CFC? වැඩක් නෑ. HCFC යම් කිසි ප්‍රමාණයක්. දැන් පුතේ ඇවිල්ලා තිනවා R600A නේ. මොකක්ද ඒක? මරු TT. හරි. දන්න ඇතිනේ ඇඩ් එකක් යනවා. R600A ගෑස් තියෙන ෆ්‍රිජ් එකක් ගේන්න. එතකොට මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. R600A ප්‍රති ප්‍රශ්නයක් නෑ පුතේ. ආනියම් සම්බන්ධතා හදන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාවත් එක්ක. වැඩේ පැහැදිලි නේද? UVB කිරණ කියන්නේ මේ ඔක්කොම පාරජම්බූල කිරණ. හරිද? ගොඩාක් පවර්ෆුල්ම පාරජම්බූල කිරණේ තමයි UVC. ටිකක් අඩු මධ්‍ය ප්‍රමාණයේ ඉන්නේ UVB. අඩුම UVA. UVA අපිට අවුලක් නැහැ. හරි. UV කියන්නේ පුතේ අල්ට්‍රාවයලට් කියන එකනේ. නේ? ඒක අල්ට්‍රාවයලට් කියන්නේ පාරජම්බූල කිරණේ. Google search කරලා බලන්න translate කරලා. හරි UV කියලා දාලා තින්නේ බල්ලෙක්ගේ නමක් නෙවෙයි UV කියලා බල්ලොත් ඉන්නවා අපේ පැත්තේ මං හිතන්නේ මේ UV කියන්නේ අල්ට්‍රාවයලට් කියන එක මම මතක විදියට ඒ කියන්නේ පාරජම්බුල කිරණ හරි නේද ඔක පුතේ ඔක සාමාන්‍යයෙන් අපි ගොඩක් ඔය ලොකු සමීකරණ ලියනකොට මම කියා දෙන්නම් මෙන්න මෙහෙමත් ලියනවා අපි මතක විදියට ඔව් එහෙම මෙන්න මේ ලස්සන විදිහක් එක්ක ලියනවා හරි ඉතින් අපි ඒව කතා කරමු ඉස්සරහට මං හිතන වැඩේ තේරෙන්නේ නැති කියලා නේ ඔක්සිජන් කතාව උච්චරයි හරි ඔක්සිජන් වියන වෙන්නේ ඔය කතාව මේ තියෙන ඔක්සිජන් චක්‍රය බලන්න මේ සිද්ධිය මං කිව්වේ මේ තියෙන්නේ පවුලක් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ පවුල මේ පවුලට පුතේ අනියම් සම්බන්ධතාකාර වෙන්න පුළුවන් CFC වගේ කට්ටිය උන්ට එන්න දෙන්න එපා හරිද ඒව පාවිච්චි කරන්න එපා එතකොට මොකද වෙන්නේ මෙයාගේ දීගෙ කැඩෙනවා දීග කැඩනකොට UVB කිරණ අන්න පෘථිවියට එන්න පුළුවන් හරි තේරුණාද වැඩේ මේ දෙන්න ලස්සනට දීග කකා ඉන්නේ ඔක්සිජන් ඕසෝන් එනවා ඕසෝන් ආයි ඔක්සිජන් සහ පරමාණුක ඔක්සිජන් බවට පරිවර්තන ලස්සන දීගයක් හරියට සාරංගක දිනක්ෂිකය වගේ හරිද CFC එකක් ආවොත් ආයි බඩු තමයි හරි වීඩියෝක් කරේ බලන්න අපි දන්නවා දහනයට ඔක්සිජන් ඕන ඉතින් වායුගෝලයේ තියෙන ඔක්සිජන් දහනයට පාවිච්චි කරන එක තමයි මෙතන තියෙන්නේ ඒ වගේම සත්තු ශ්වසනයට ගන්න ඔක්සිජන් සරල දේවල් ටිකක් මෙතන තියෙනවා ඒක තමයි මෙතන තියෙන්නේ හරි එතකොට ශ්වසනයට ඔව් ඒක තමයි මෙතන තියෙන ශ්වසනයට ඒ වගේම පුතේ මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් පසේ සහ ජලයේ දිය වෙන්න පුළුවන් මං කිව්වනේ මේ දිය වෙන්න පුළුවන් කියලා ඒක තමයි මෙතන තියෙන්නේ ඒ වගේම මේ ඔක්සිහරණය වෙන්න පුළුවන් යකඩ මල බැඳීම් වගේ දේවල් නේ ඔක්සිජන් එක එකතු වෙලා වෙන්න පුළුවන් ඒක තමයි මෙතන මේ කියන්නේ හරිද ෆෙරස් 2යි + අයන වගේ හදන්න පුළුවන් ඒ කියන්නේ යකඩ මල බැඳීම ලොකෝ හිතන්න එපා ඒක යකඩ මල බැඳීම් වගේ දේවල් වෙන්න පුළුවන් ඔක්සිජන් එක්කනේ ඔක්සිජන් නිසා වෙන්නේ ඒක ඔක්සිජන් නිසාම කියන්නත් බෑ තව ඒව බලපානවා ඉතින් ওই ටික තමයි වෙන්නේ හරිද වැඩේ ඇටි නාවුන හරි ඉතින් අපි කතා කරමු තාක්ෂණික දියුණුව ස්වභාවික චක්‍ර කෙරෙහි සිදු කරන බලපෑම කටපාඩම් නම් කරන්න එපා මේ හොඳේ මම මේ නෝට් එක ලියා ගන්න ඕනේ හින්දා දැන් මේ වායුගෝලීය නයිට්‍රජන් අපි කතා කරපු ටික තමයි මෙතන තියෙන්නේ. වායුගෝලීය නයිට්‍රජන් වායුව සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කිරීමේ ඇමෝනියා නිෂ්පාදනය වැනි කෘත්‍රිම ක්‍රියාකාරකම් මගින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායු කෘත්‍රිම වෙනත් ද්‍රාවිත සංයෝග බවට පත් වේ. මෙම ක්‍රියාවලිය මගින් නයිට්‍රජන් චක්‍රයේ සමතුලිතතාවට දැඩි ලෙස බලපෑම් සිද්ධ කරේ. ඒ කියන්නේ මොකද්ද? මේ මොකද්ද මේ කියලා තින්නේ? මේ එකෙන් කියලා තින්නේ මොකද්ද? එන හැල්ලක් කියලා තින්නේ මොකද්ද මේකෙන් කියලා දෙයි? මේ තියෙන්නේ පුතේ මොකද්ද? මොන තිරකරණයද? කාර්මික තිරකරණය. නේ මතකද කාර්මික තිරකරණය ගැන කතා කරා. ඇමෝනියා හදන එක ගැන හයිඩ්‍රජන් උයි නයිට්‍රජන් එකතු කරලා ඇමෝනියා හදන එක. අන්න ඒක හොඳ නෑලු.
මං කිව්වනේ විශාල වශයෙන් නයිට්‍රජන් ගත්තොත් මොකෝ වෙන්නේ විශාල වශයෙන් නයිට්‍රජන් අරගෙන අපි ඇමෝනියා හැදුවොත් ඇමෝනියා වලින් පොහොර හැදුවොත් ඒ පොහොර ජලයේ දිය වෙනවනේ අනිවාර්යෙන් හදන්නේ ඒ පොහොර එතකොට ජලයේ දිය වෙලා ජල චක්‍ර වලට අසාමාන්‍ය විදිහට නයිට්‍රජන් එකතු වීම නිසා මොකද වෙන්නේ නයිට්‍රජන් චක්‍රය සමතුලිතතාවට හානි වෙනවා තේරෙනවද කියන දෙක ලොකු ඒක තමයි ලොකුම අවුල හරි මතක තියාගන්න මේ ඇමෝනියා හදන එක ලොකු බලපෑමක් එල්ල කරන අපේ පරිසරයට විශේෂයෙන් නයිට්‍රජන් චක්‍රයට ඒ කියන්නේ කාර්මික තිරකරණය ඍජුවම බලපානව කාටද නයිට්‍රජන් චක්‍රයේ සමතුලිතතාව බිඳවට්ටන්න හරි හේබර් ක්‍රමය මගින් තමයි මේ ඇමෝනියා නිෂ්පාදනය සිද්ධ කරන්නේ ඉතින් සොරි මේ ඉතන කියලා තියෙනෙත් එක තමයි භාගික ආසවනය මගින් මම කියවනේ නයිට්‍රජන් වායුව ලබා ගන්න දැන් අර මේ කලින් කියපු එක තමයි මෙතනත් කියලා තියෙන්නේ දෙකම එකයි වගේ හරි මෙතන කියලා තියෙන්නේ මම කියවන්න තු කිව්වේ මෙතන කියලා තියෙන නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරන ඇමෝනියා නිෂ්පාදන කෘතිම දෙකම එක වගේ හොඳ දෙකම එකයි හරි හේබර් ක්‍රමය මගින් දැන් මේ උඩ තිබ්බ එක තමයි මෙතන යටින් තව විස්තර කරලා තියෙන්නේ හේබර් ක්‍රමය මගින් ඇමෝනියා කාර්බනික නිෂ්පාදනය සඳහා නයිට්‍රජන් දැන් මම කිව්වා දැන් මේ ඇමෝනියා හදන ක්‍රියාවලියට අපි කිව්වා මොකද හේබර් ක්‍රමය මේකට කියන්නේ හේබර් ක්‍රමය කියලා මේ හේබර් ක්‍රමයෙන් නයිට්‍රජන් ලබා ගන්නේ භාගික ආසවනය කියන ක්‍රියාවලිය ලක් කරලා හරිද ඒ මොකද්ද කියලා අවශ්‍ය නැහැ කියන්නේ වාතය ද්‍රව කරලා එහෙම සින්නේ නැති අවශ්‍ය නැහැ මෙම ගින් නයිට්‍රජන් ද්‍රාවිත සංයෝග බවට පත්වීම ඉතා අධිකව සිදුවේ දැන් මේ භාගික ආසවන ක්‍රමය නිසාත් නයිට්‍රජන් විශාල ලෙස ජල චක්‍රයට එකතු වෙන්න පුළුවන් මේ වාතයේ තියෙන නයිට්‍රජන් ද්‍රව කරනවා ද්‍රව කළා තමයි ගන්න මේකට එතකොට ඒ ද්‍රව හදිසියවත් ජලයකට වගේ එකතු වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කෘතිමව සිදු කරන මෙම ක්‍රියාවලියමයි කෘතිමව සිද්ධ කරන හැම එකක්ම හොඳ නැහැ දැන් ඔය ඉන්ජෙක්ෂන් එක ගැන කතා වෙනවා පස්සේ කතා කරමු ද්‍රාවිත සංයෝග බවට පත්වීම ස්වභාවික ලෙස නයිට්‍රජන් ද්‍රාවිත සංයෝග බවට පත්වීමට වඩා බෙහෙවින් වැඩිය දැන් තේරෙනවනේ වැඩේ මොකද්ද කියලා මේක මේ කාර්මික තිරකරණය එච්චර හොඳ නැහැ කියලා ඔය කියන්නේ කෙටියෙන් ඔක්සිජන් චක්‍රයේ අණු චක්‍රයක් වෙන ඔක්සිජන් ඕසෝන් චක්‍රයේ සමතුලිතතාව කෙරෙහි ක්ලෝරෝෆ්ලෝරෝකාබන් අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කොන CFC වගේ කට්ටිය අන්න ඒගොල්ලෝ මගිනුත් දැඩි බලපාමක් වෙන්න පුළුවන් මං කියලා තියෙනවා දැන් කලින් හරි පෘථිවියේ ස්තර ගෝලයේ ඕසෝන් වියන නොමැති වූයේ නම් අහිතකර හිරු කින පෘථිවිය පෘෂ්ඨය මතට ළඟා වීමෙන් පෘථිවියේ ජීවීන් තොරලොවක් බවට පත් වෙන්නත් තිබ්බා හරිද අර ගොල්ලන්ගේ දීගේ තිබ්බේ නැත්තම් අපිට බඩු හරි ඇමෝනියා නයිට්‍රික් අම්ලය සල්ෆියුරික් අම්ලය වැනි කාර්බනික නිෂ්පාදන නිසා වැනි සංයෝග වායු ගෝලයට එකතු වීම නිසා එහි සමතුලිතතාවට බලපෑම ඇති වේ. කියන්නේ මෙන්න මේ වගේ සල්ෆියුරික් ඉතින් දන්න ඕනේ එක අම්ලයක් නේ මේ වගේ අම්ල නයිට්‍රික් අම්ල HNO3 වගේ අම්ල ඒවා එකතු වෙන්නත් හොඳ නැහැ. හරිද? නයිට්‍රික් ඔක්සයිඩ් මේ කිසි දෙයක් ඇමෝනියා මේ කිසි දෙයක් හොඳ නැහැ අපේ වායු ගෝලයට එකතු වෙන්න. වායු ගෝල විතරනේ ජල ගෝලයටත් එකතු වෙන්න හොඳ නැහැ. සරල දේවල් ටිකක් හරි. ලෝහ නිස්සාරණය පොසිලින්දර නිස්සාරණය දහනය පොසිලින්දර දහනය හොඳම නැහැ කියලා දන්නවා ඇති CFC බහුආවේක සංශ්ලේෂිත වර්ණක ආදී මගින් පරිසරයේ සමතුලිතතාව බලපෑම ඇති බහුආවේක ගැන පස්සේ කතා කරමු පාඩමේදී හරිද දැන් කියන්න යන්නේ නැහැ බහුආවේක කියනවා දන්න PVC වගේ දේවල් PVC බටේම හදද්දි පරිසර දූෂණයට ලක් වෙන්න පුළුවන් හරිද අපේ කැම්පස් එකේ තියෙන කෝස් එකක් පොලිමර් ඉංජිනියරින් කියලා පොලිමර් ප්‍රොසෙස් ඉංජිනියරින් කියලා ඉතින් ඒකෙදි ඔයාට මේ බහුආවේක හදන විදිය බෑග්ස් හදන පොලිතින් බෑග්ස් හදන විදිය වාහනවල වාහනවල තියෙන වටේ මැටීරියල් එක ඩිසයින් කරන විදිය හදන විදිය ග්ලව්ස් හදන විදිය PVC බට වගේ ඒවා ඩිසයින් හද කෙමිකල්ස් හදන විදිය හරිද කෙමිස්ට්‍රි සම්බන්ධව තියෙන ගොඩක් ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන් ඒක ස්පෙෂලිස්ට් ඒරියා එකක් විදියට කරොත් කැම්පස් ගිහලා ET කරනවා නම් ඔයා ෆස්ට් එකේ තියෙන එක්සෑම් එකකින් කරලා ඉවරලා ඉල්ලුම් කරනවට කැමති සයිඩ් එක මොකද්ද මෙකාට්‍රොනික්ද කියන්නේ රොබෝ සයිඩ් එකද නැත්නම් ඔටෝමොබයිල්ද වාහන සයිඩ් එකද නැත්නම් පොලිමර් ප්‍රොසෙස් ඉංජිනියරින් ඒ සයිඩ් එකද කැමත්තා එහෙම නැත්නම් බල ශක්ති කියලා එකක් තියෙනවා එනර්ජි ඇන්ඩ් එන්වයරන්මන්ට් නැත්නම් තියෙනවා ජියෝ ටෙක්නොලොජි කියලා එකක් ඔය පස සම්බන්ධ එකක ඒවා හරි ඔක තමයි කියන්න තියෙන්නේ මේ පාරිසරික සමතුලිතතාව බිඳ වැටීම නිසා පරිසරයට සිදුවන හානි බබෙක්ටුණත් කියාවි වාට සුනාමි වෙන්න පුළුවන් ජල දූෂණය වෙන්න අම්ල වැසි ඇති වෙන්න පුළුවන් භූමිකම්ප ඇති වෙන්න පුළුවන් අයිස් කඳු දිය වෙන්නත් පුළුවන් ලංකාවේ නැති වුණා නායාම් ඇති වෙන්න පුළුවන් ජල ගැලීම් ඇති වෙන්න පුළුවන් ඒ වගේම තව මොකද්ද විහිළුවක් මේක Facebook post හැදෙන්නත් පුළුවන් මේ වුණාට පස්සේ හරිද ඒ වගේ දේවල් වෙනවා තාක්ෂණික දියුණුව ස්වභාව චක්‍රවල බලපෑ ඇති අන්දම වගා කටයුතු සඳහා කෘමිනාශක ගහනවා පොහොර භාවිතා කරනවා එතකොට අපේ හානි වෙනවා හිතලා උනත් ලියද හැරි යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී විශාල ලෙස පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් වායු ඇති වෙනවා ඒ කියන්නේ යනතර පරිසර දූෂණය සිද්ධ වෙනවා ශීතකරණ වායු සමීකරණ සුවඳ විලවුම් යා ප්‍රශ්න වගේ භාවිතා කරාට පස්සේ CFC කවුද CFC කියන්නේ මතකයිනේ කවුද අනියම් සම්බන්ධතාවය ඇති කරන්නේ ඕසෝන් වීනට නේ මෙයා තමයි අල්ලගන්න ලෝහ අධිකව භාවිතය
නිස්සාරණය සහ පරිසර නොගැලපෙන කෘතීම් බහුභාවික වැනි දේ එක් කිරීම මගින් පරිසර සමතුලිතතාව බිඳ වැටිලා තියෙනවා. ඉතින් ඔයාගේ අනිවාර්යෙන් ඔයා මේවා ගැන ෆෝකස් කරන්න ඕන. මොකද ලියනකොට මේවා අනිවාර්යෙන් වැදගත්. දැන් කියනවා ආට පරිසර දූෂණය වෙන ආකාර. ඔයගොල්ලෝ මොකද? සතුන් පරිසරයට බහිස්ත්‍රාවී ද්‍රව්‍ය එකතු කිරීම. ඔව් හරි. ඉතින් ඒකත් හරි. ඒ වගේව ලියන්න එපා වුණාට. ඒක අවුල්නේ. මේ වගේ හොඳ ඒවා තියෙද්දි ලියන්න එපා. ලකුණු නොදී ඉන්නත් පුළුවන්. හොඳේ. ලියන්න CFC එකතු වීම ගැන, ශීතකරණ ඒ වගේ දේවල් නිසා, යන්ත්‍ර සූත්‍ර භාවිත නිසා වාහන ගැන ලියන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ දේවල් එකතු වෙන්න පුළුවන්. මේවට විසඳුම් මොනවද? අපිට පුළුවන් ජෛව ඩීසල් වගේ දෙයක් භාවිතා කරන්න. නේ? මතකනේ ජෛව ඩීසල් ගැන. මම අයිත් කරනවා රසායනික කර්මාන්ත මුලින් ඉඳන්. හරි මම වීඩියෝස් දෙකම අයින් කරා. හරි. එහෙනම් ඉතින් අදට ක්ලාස් එක ඉවරයි.